ගෝලීය දේශපාලනයේ ශ්‍රී ලාංකේය අවකාශය නිදහස් සංවාද වැඩබිම. අයිබෝන් අද බදාදා 2018 අගෝස්තු 8 වෙනිදා හැමදාම වගේම අපි නිදහස් සංවාද වැඩබිමට අදත් ඔබ සමග මේ විදිහට සම්බන්ධ වෙන්නේ රටේ පවතින තත්ත්වයන් යලි විමසා බලන්න. ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? අපට කරන්න පුළුවන් මොකද්ද? අවසාන විග්‍රහයේදී රට ගොඩ දාගන්නේ කොහොමද? සමාජය වඩා යහපත් තැනකට تعلق කරගන්නේ කොහොමද? මේ තමයි අපේ සංවාදයේ තේමාව, පදනම. ඔබ දැනටමත් දන්න අපිත් එක්ක අද සම්බන්ධ වෙන්නේ කවුද කියලා. අත්තනායක මුදියන්සේලාගේ කුඩා බණ්ඩා 30 අත්තනායක හේවත් ඔබ දන්න 30 අත්තනායක එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගහයි පොත්තයි වගේ හිටපු 30 ආයිබෝන්. ඔබෙන් ඇහුවොත් ඊටාම සරල බොහොම ජනප්‍රිය ධාරාවේ ප්‍රශ්නයක්. දැන් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා විදිහට දිග කාලයක් වැඩ කරලා පක්ෂයේ නිකන් බ්‍රෑන්ඩ් එක බවට පත් වෙලා හිටපු ඔබ අද වෙනකොට සිල්කොතලකින් යනකොට එක්කෝ එක්සත් ජාතික පක්ෂයේ මූණ දකින්නකොට ඒ වේදිකාව දකින්නකොට මොන වගේ හැඟීමක්ද ඔබට ඇති වෙන්නේ? ජනප්‍රිය ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ. ඇත්තටම හිතට එකගොම කිව්වොත් නම් කනගාටුවක්. මම ඊයේ උදේත් ඔය සිල්කොත ඉස්සරහින් වෙන ගමනක් ගියා. මට පේනවා ආණ්ඩුවක් තිබිලා බලය තිබිලා පාළුවට ගිය මන්දිරයක්. ඒක දැක්කම මට දුකක් හිතෙනවා. ඒත් එක්ක අපේ පරණ මිත්‍රයෝ යාළුවෝ තාමත් ඉන්නවනේ. ඒගොල්ලොත් ඉඳලා හිටලා මට මොන ගහනවා. නමුත් එතන තියෙන ජව සම්පන්නකම, එතන තිබුණ සටන්කාමීකම අද දකින්නට නොලැබීම ගැනත් මට ලොකු අනගාටුවක් තියෙනවා. දැන් හුඟක් ආයතනවල හිටපු දැවැන්තයෝ විවිධ ආයතනවල හමුදා නායකයෙක් වෙන්න පුළුවන්, අධ්‍යක්ෂවරයෙක් ආයතනයක විද්වල්පතිවරයෙක් වෙන්න පුළුවන්. ඔවුන් මොකක් හරි හේතුවක් මත එක්ක විශ්‍රාම ගිහිල්ලා හරි වෙනත් හේතුවක් මත හරි ආයතනකින් ගියාට පස්සේ අමුතුම තත්ත්වයක් ගොඩනගෙනවා. ඒ කියන්නේ හිටියේ නෑ වගේ තත්ත්වයක් ඇති වෙනවා. පසමිතුරෙක් වුණාටපත් වෙනවා. ඔබට කොහොමද ඔබේ සගය ඔබ උදව් කරපු අය ඔබ එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ වෙන සෑහෙන තරදී අදලා තියෙනවා. දැන් මේ ක්ෂණික වෙනස් වෙනවනේ. දැන් ඔබ යනවා එතකොටම සියල්ල වෙනස් වෙනවා. උඩු යටකුරු වෙනවා. ඒ තත්ත්වෙ කොහොමද කියවගන්නේ? කොහොමද ඒක දරාගන්නේ? ඇත්තටම දැන් චාපා මුල්ම ප්‍රශ්නේ අහවම නම් ටික කනගාටුදායක තත්ත්වයකුත් තියෙනවා. ඔතන දැන් මම අවුරුදු 35ක් විතර එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ කාලීනව වැඩ කරපු කෙනෙක්. ගොල් 27ක් පාර්ලිමේන්තුවේ හිටියා. රනිල් වික්‍රමසිංහ මහතා එක්කත් මම අවුරුදු 30කට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. ඔහු ඇමතිවරයෙක් යවන කටයුතු ඇමතිවරයා ඉන්න කාලේ ඉඳලා. ඉතින් ඒකට ලොකු සම්බන්ධතාවයක් තිබුණා. ඒත් එක්කම ඉන්නේ ඊටාම මේ විවාදාපන්න කාලයක 1989 පාර්ලිමේන්තු කාලයක් ලංකාවේ. ඔව් පාර්ලිමේන්තුවට ආවෙත් 1989. නමුත් පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සර වෙලා මම පූර්ණ කාලීනව පක්ෂේ වැඩ කරපු කෙනෙක්. අර හරියට ජනතා විමුක්ති මේ දැන් මම දන්නේ තියෙනවද කියලා ඉස්සර තිබුණා පූර්ණ කාලීනව වැඩ කරන ක්‍රමයක්. එක්සත් ජාතික පක්ෂෙත් තිබුණා එහෙම. අපිට ඇත්තටම පුංචි දේමනාවක් දීලා පූර්ණ කාලීනව වැඩ කරන ඒ ක්‍රමයේ හිටපු අවසාන කණ්ඩායම. ඒතර මම විශ්වනුවර ප්‍රදේශයේ කේන්ද්‍ර නුවරින්. ඔව් ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් පිටලා කෙලින්ම මේකට ආවේ. ඉතින් ඒ නිසා ඒත් එක්ක අපිත් ලොකු පිරිසක් අපිත් එක්ක වැඩ කරා. එතකොට දැන් ඇත්තටම මෑත කාලේ මම ඔය අවසාන දේශපාලන තීන්දුව ගන්න අවස්ථාව වෙනකොට මම එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨත්වයේ වහම උඩින්ම හිටියේ. එතකොට අපිට පහලින් ඒ කියන්නේ පහලින් සහ සමකාලීන අය තමයි බහුතරයක් හිටියේ. හැබැයි අද මේ රටේ සාමාන්‍ය මිනිස්සු අතර වෙන දේවල් මේවා මනුෂ්‍ය ගතිගුණ. ඉතින් එහෙම අර කිව්වා වගේ බහුවනේ ප්‍රශ්නයක් කොහොමද ඒක දැනුනේ කියලා. හැබැයි වෙනස් වීමත් එක්කම නොඑක් ප්‍රශ්න ඇති වුණාම අහක බලන් ගිය අයත් ඉන්නවා. ඒ වගේම කනගාටු වුණ අයත් ඉන්නවා. ඒත් එක්කම ඇත්තටම හදවතින්ම දැන් මේ සිද්ධි සහ මේ ඉදනම ගැන දුක් වෙමින් මා සමග හිටපු අයත් ඉන්නවා. ඉතින් මේ හැම කොටාසයක් එක්කම මම වැඩ කටයුතු කරේ එකක් මම මේ තීන්දුවත් එක්ක ලොකු සමාජ අත්දැකීමක් නම් ලැබුවා. මොකද හිරගෙදරක් ඉන්න ඕනනේ. ඒ නිසා සමාජ අත්දැකීම් හොඟක් ලැබුවා. ඉතින් දවස් 5ක් ඉන්න රිමාන්ඩ් බන්ධනා කරා. දවස් 60ක් හිටියා. ඒතකොට මේක ලොකු අත්දැකීමක් ලැබුවා. ඉතින් කොහොම වුණත් සමාජයේ ඉගෙන ගන්න බොහෝ දේවල් පහුගිය කාලේ මට ලැබුණා. දැන් ඊළඟට තියෙන බරපතල ප්‍රශ්නය තමයි දැන් මේ වැඩසටහන බලන හුඟක් අය හිතේ ඇයි මේ මොහොතේ හිටපු එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වර 37 නායකව සංවාදයට ගන්න කියලා. මෙතන අතිශය වැදගත් කාරණයක් තියෙනවා. සමහරට ඔබත් ඒ තරමට නොහිතන ඔබේ මේ මොහොතේ අධිකරණ විමර්ශනය වන නඩුවට අදාළ විනිසුරුවරයාගේ ප්‍රකාශයක් තිබෙනවා. ඒ කියන්නේ දැනට මේ නඩුව අපි ඊළඟට කතා කරනවා. ඔහුට ඉදිරියට තිබෙන කූට ලේඛනයක් හැදුවා කියන නඩුව ඒ විමර්ශනය වෙමින් තිබෙනවා.
ඒ නඩුවට අදාළව විනිසුරුවරයා කියන්නේ දැනටමත් සිතාසිනිකුත් කරලා තියෙන ජනාධිපතිවරයාට සගමතිවරයාට සාක්ෂිකරුවන් හැටියට අධිකරණයට එන්න කියලා. ඒ දෙදෙනාම විවිධ රාජකාරී හේතු මත අධිකරණයට එන්නේ නැහැ කියලා රජයේ නීතිඥවරුන්ට දන්වනවා. එතකොට ඒ අධිකරණය දන්වනවා. අවසානයේ විත්තිකරුවෙක් ඉන්නවා. සාක්ෂිකරුවන් නැහැ. දිගටම නඩු විමර්ශනය වෙනවා. විනිසුරුවරයාත් හිතනවා කොච්චර කාලයක් මේ විදිහට මේක ඇදගෙන යන්නද කියලා අපේ වචනේ. දැන් මේක ටිකක් ලංකාවේ බරපතල ප්‍රශ්නයක්. නඩු කල් යන විදිය සැකකරුවන් විත්තිකරුවන් අගතියටපත් වෙන විදිහකින් අපිට පුළුල් මට්ටමේ සාකච්ඡාවක් තිබෙනවා. ඒ සාකච්ඡාව තමයි නිමිත්ත ඔබ මේ මොහොතේ මෙතනට ගෙන්නන්නේ. දැන් නඩුව ගැන කතා කරගන්න කලින් ඔබට සමහර විට මේ කතාව අමතක ඇති නිසා මෙන්න මතක් කරන්න කැමති 2015 මැතිවරණය වෙනකොට රටේ යම් ගිනි තැබීමක් කරන හිටපු එක්සත් ජාතිපක්ෂ මහලේකම්වරයාගේ තිසත්ත නායකගේ ජනමාධ්‍ය තුල කෙරුණු ජනප්‍රිය ජනමාධ්‍ය හමුව මතක් කරනකොට ඔබ ඇත්තටම මේක ඒ මොහොතට අදාළව එදා හිතට එකඟව දැනගෙන කරපු වැඩක්ද එහෙම නැත්නම් කාගේ උමනාවකට වෙනත් උපක්‍රමයක් සඳහා කරපු රඟපෑමක්? චාපා ඒක පොඩි පැහැදිලි කිරීමකුත් එක කරන්න ඕන. එකක් තමයි පළවෙනියටම දැන් අධිකරණයේ විභාග වෙන මට හැරෙයිව තියෙන නඩුව. ඒකේ මට කූට ලේඛන නඩුවක් නැහැ. දැන් මුලින් අත්අඩංගුවට ගත්ත කූට ලේඛන කතාවක් කියලා තමයි. හැබැයි මහාධිකරණයෙන් මට දබා දුන්න චෝදනා පත්‍රයේ කාරණා 3ක් මට විරුද්ධව ඉදිරිපත් කළා තියෙනවා. එකක් තමයි එක චෝදනාවක් ICCPR කියන ඇක්ට් එකෙන්. ඒ කිව්වේ ජාත්‍යන්තර මානව හිමිකම් හා ජාතික මානව හිමිකම් පනතක් යටතේ ඉදිරිපත් කළා තියෙනවා ජාතීන් අතර ගැටුමක් ඇති කිරීමට උත්සාහ කළා කියන වාර්ගික අර්බුදයක් ඇති කරන්න උත්සාහ කළා මගේ මේ ප්‍රකාශයකින් කියලා. දෙවෙනි එක මට ඉදිරිපත් කළ තියෙන චෝදනාව තමයි ජනාධිපතිවරණ පනතෙන්. ඒ කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වළක්වන්න මම උත්සාහ කළා කියලා. තුන්වෙනි චෝදනාව දාලා තියෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒකෙන් මට කියන්නේ රටට සාවද්‍ය ප්‍රකාශයක් කරා. ඔන්න ඔය කුවාරණ තුනම ඉදිරිපත් කළා. ඒ අනුව මට කූට ලේඛනයක් හැදුවා, ව්‍යාජ අසංයදුවා, එහෙම නැත්නම් ඊවැනි දෙයකට අනුබල දුන්නා. එහෙම චෝදනාවක් නැහැ. ඒතර මේ තුන යටතේ තමයි නඩුව මහාධිකරණේ පවර්ලා තිබෙන්නේ. එතකොට දැන් ඔබ අහුවොත් දැන් මේක ඇත්තටම මොකද්ද උනේ කියලා. ඇත්තටම මේකේ ආරම්භය නම් විශේෂයෙන් කියන්න ඕනේ මේක අහඹු සිදුවීමක්. ඒක වෙදන් සාමාන්‍යයෙන් නොයේ ලිය කියවිලි යනවා. දැන් මම මාධ්‍යයට ගාක් සම්බන්ධ වුණ කෙනෙක්. කියන්නේ ඒ කාලේ අපි සතියකට මාධ්‍ය 3-4කට කතා කරනවා හම්බ වෙනවා. හැම වෙලාවෙම මොකක් හරි අපි ડોකියුමන්ට් ගේනවා, පත්තර කෑලි ගේනවා, විවාද වල යනකොටත් හුඟක් දේවල් පොත්පත් වලින් අරන් යනවා. ඒ වගේ සිද්ධියක් මේක. මොකද මේ කියන ලියවිල්ල මට ලැබුණේ අහම්බෙන්. ඒ කිව්වේ මට අර ලැබුණු ලියවිලි අතරේ තිබුණාම මම මේක දැකලා පුදුම වුණා. මොකද මම හිතුවා ඇත්තටම මේක මොකක් හරි ගනුදෙනුවක් මේකේ තියෙනවා. මෙහෙම ලියවිල්ල දැක්ක ගමන්. ඒතකොට ඒ ලියුම වෙනකොට සෑහෙන දෙනකොට බෙදා හැරපු ලියුමක්. දැන් මම මේක අර නාට්‍යයෙන් කියපු නිසා තමයි මේක උඩට ආවේ. ඒතකොට මේ ලියුම තකල් මාර්ගයෙන් ගිහිල්ලා එකකනර බෙදලා විවිධ ගිහිලා තියෙන ලියුමක්. කොහොම හරි මගේ අතට ලැබුණාම මේක මම මේකේ තියෙන කාරණා ටික අරගෙන එක කතාවයි මාධ්‍යයට කියලා කිව්වේ. මම කිව්වේ මේ කියන ලියවිල්ලේ තියෙන කාරණා ටිකක් බරපතලයි. ඒකේ කියලා තියෙන කාරණා නිසා රටේ ජාතික ආරක්ෂාවට අනතුරක් වෙන්න පුළුවන්. ඒත් එක්කම අර හමුදා කඳවුරු අයින් කිරීම, හමුදාව අඩු කිරීම, ඊට කඩම් බෙදා දීම, ඔය වගේ කාරණානේ. ඒ ඊළඟට ඒගොල්ලෝ ආණ්ඩුව ගැන ගත්ත එකඟතාවයන් අර ඇමති මණ්ඩලපත් කිරීම ගැන හැම මේක ලියලා තියෙන කාරණා අනුව ටිකක් ජාතික ආරක්ෂාවට සහ ජාතියේ ඉදිරි පැවැත්මට මේකේ හානියක් සිදු වෙනවා. ඒ නිසා මේක වැරදි නම් මම මේ ડોකියුමන්ට් එක ගැන වැරද්දක් තියෙනවා නම් මේක හරි කියලා අපි හිතනවා. වැරදි නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඇවිල්ලා මේක රටට කියන්න කියලා මම කිව්වේ. එච්චරයි මගේ ප්‍රකාශය. ඉතින් මේක තමයි මේගොල්ලෝ ගත්තේ. මම වුණත් මේකේ සත්‍යතාවය අසත්‍යතාවය කියන එක 100%ක් දැනගෙන හිටියේ නෑ. මේක මට හම්බුණා. මම මේක දැකපු ડોකියුමන්ට් එකක් හිටියට කිව්වා. හැබැයි කියලා මම අවස්ථාව තිබ්බා මේක නිවැරදි කරන්න කියලා. එතකොට ඒක තමයි මට නඩුවකට පාදක කරගත්ත කාරණා. දෙක මේ ලියවිල්ල යවුවා රජයේ රස පරීක්ෂකකට. දැන් මට විරුද්ධ පැමිණිල්ලක් කරානේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ කාලේ විපක්ෂ නායකතුමා. පැමිණිල්ල කරපුවාම මේකට පැමිණිල්ල විමර්ශනය කරපු ඒ කණ්ඩායම මේ ලියවිල්ල යවුවා රජයේ රස පරීක්ෂකකට. රජයේ රස පරීක්ෂකගේ වාර්තාව දැන් අධිකරණ ඉස්සරහ තියෙනවා. මොකක්ද ඒ වාර්තාව කියන්නේ? ඒ වාර්තාව කියන්නේ මේ ලියවිල්ල සම්බන්ධයෙන් කිසිදු නිගමනයකට ලැබිය නොහැක කියලා. එතකොට නොහැක කිව්වහම මම කොහොමද හැකි කියලා පිළිගන්නේ?
නොහැකි කියලා පිළිගන්නේ. මේක මැද තියලා ඒ උත්තරෙත් දීලා තියෙනවා. සයි යනුවද කූට ලේඛනයක් කියන කතාව අයින් වෙන්නේ. මං හිතන්නේ ඒක තමයි උනේ. ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරා මොකද මුලින්ම උනේ ඔබට මතක ඇති චාපා ජනවාරි 8 වෙනිදා තමයි ඡන්දෙ තිබුණේ. 9 වෙනිදා තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නේ. හැබැයි පෙබරවාරි 2 වෙනිදා වෙනකොට මාව අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ සති දෙකක් තුනක් ඇතුළත මාව අත්අඩංගුවට ගත්තා. ඒ පළවෙනි පුජ්‍යලයා මේ ආණ්ඩුව ඇවිල්ලා අර මේ දේශපාලන වශයෙන් අත්අඩංගුවට ගත්ත පුජ්‍යලයා. අර ජනමාධ්‍ය ප්‍රකාශය සිද්ධ වෙන්නේ 2014 දෙසැම්බර් 23. දෙසැම්බර් මාසේ. ඔව් දෙසැම්බර් මාසේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයේ රඳවලා තිබුණානේ දවස් 11ක්. 11ක් තියලා එතකොට මහස්ත්‍රාත්වරයා මට අප නියම කරා ඒ වෙලාවේ මේ නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධතාවයේ මැද මහස්ත්‍රාත්වරයා බොහොම පැහැදිලිව ප්‍රකාශයක් කරා මට විරුද්ධව මේ මෙවැනි මොනවද චෝදනා ඉදිරිපත් වෙන්න කිව්වා මේ ඒගොල්ලෝ චෝදනා කිව්වහම මේ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න මොහුට විරුද්ධව ක්‍රියා කරන්න තරම් ප්‍රධාන කරුණු මුකුත් නැහැ. ඒ නිසා මම අපනියම කරනවා කියලා තමයි අපනියම කරේ. හැබැයි ඒගොල්ලෝ කරේ අප මහස්ත්‍රාත්වරය අප දුන්නාට පස්සේ මහාධිකරණයට කෙලින්ම චෝදනා පත්‍රයක් ගොනු කරලා නැවත ආපහු මාව රිමාන්ඩ් භාරයට පත් කරා. ඒකනේ කරේ. දැන් අවුරුදු 3මාරක් නඩුව යනවා. ඒ කියන්නේ මහාධිකරණයේ 2යි මහෞස්තත් අධිකරණයේ 3මාරකුයි. ඉතින් තාමත් නිගමනයක් නැහැ. දැන් මේ නැවත මේ ඔබේ නඩුවේ මුලට ගියාම දැන් අර කූට ලේඛනයට අදාළ කතාවෙන් ඔබ අත්අඩංගුවට අරගෙන නඩුව පටන් අරගෙන ඔබ කිව්වත් වගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති යටතේ තමයි නීතිපතිවරයා නඩුව කරන්නේ. ඒතොර එයින් කියවෙන්නේ දැන් ප්‍රශ්නයක් කියනවා දැන් නඩුව පිළිබඳව හුඟක් කතා කරන්න බෑ නඩුව විමර්ශනය වෙන නිසා. නමුත් පොදු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කූට ලේඛනයක් නෙවෙයිද මේක? ඒක ඇත්ත ලේඛනයක්ද? ඒ නිසාද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති යටතේ මේ නඩුව ගොනු වෙන්නේ නීතිපතිවරයා අතින්. ඒ වගේම ජාතීන් අතර අසමගියක් ඇති වෙනවා කියන කාරණයක් මෙතනට එනකොට දැන් සිදුවෙන දේවල් එක්ක සංසන්දනය කරනකොට දැන් මේ වෙලාවේ උතුරේ සිද්ධ වෙන දේවල් එක්ක සංසන්දනය කෙරුවාම ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ලේඛනයේ තියෙන ඇත්තද කියලා. එහෙම බැලුමටම සංසන්දනාත්මකව එහෙම තත්ත්වයක් පේනවා. නඩුවෙන් පොඩක් එහාට ගිහිල්ලා මේ කූට ලේඛනය කියන එක අපි යම් ලේඛනයක් කියලා ගත්තොත් ඒ ලේඛනේ සඳහන් වෙන දේ ඉදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැසිරෙන විදිහ නීතිපතිවරයාගේ හැසිරීම ඊට පස්සේ නඩුව දැන් සිද්ධ වෙන දේවල් මේ සියල්ල සංසන්දනය කරුවාම පළපුරු දේශපාලන අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් හැටියට ඔබට කොහොමද ඒක තේරෙන්නේ? ඇත්තටම මේගොල්ලන්ට ඕනකම තිබුණේ යම් ආකාරයක මට පේනවා මේ අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීම, රිමාන්ඩ් භාරයට තැබීම මේවා ගැන හිතපුවාම සහ නඩුව කල් ගැනීම. එන්නේ නඩුව අදිනවනේ. මේ සියල්ල දැක්කම මට පේන්නේ ඒගොල්ලන්ට ඕනේ රිදවීමක් කරන්න තමයි. නැතුව මේ නඩුව විභාග කරන්නවත් විභාග කිරීමෙන් පසුපරේ දඬුවම් කරන්නවත් කියන අදහස මට දැනෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ නඩුව සම්බන්ධයෙන් වාර ගණනාවක් ගියානේ මේ සාක්ෂි විභාග කිරීම. ඒතර අවසාන වශයෙන් තිබුණු අවස්ථා දෙකකදීම විනිශ්චයකාරතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ නඩුව ගෙනියනවද නැද්ද කියලා තීන්දුව කරන්න කියලා. ඒතර නීතිපති දෙපාර්තමේන්තුව ඇවිල්ලා වාර්තා කරන හැම වෙලාවම කාර්ය බහුලයි ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනාට. ඒතර විනිශ්චයකාරතුමා ආයෙ අහනවා ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා නොමැතිව මේ නඩුව ඉදිරියට ගෙනියන්න බැරිද පුළුවන්ද? ඒතර ආයෙ ඒගොල්ලෝ කියනවා ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා නැතුව මේ නඩුව ගෙනියන්න බෑ. ඒකේ ඇත්තක් තියෙනවා. පොල් පැමිණිලිකරු වන් දෙදෙනා යන්න එපා. ඒතකොට බෑ කියලා කියනවා. හැබැයි නඩුව ඉවර කරන්නේ නැහැ. එතකොට දැන් මට දැනෙන දේ තමයි මේක දේශපාලනමය කරුණක් පදනම් කරගෙන යන්නේ. දෙක මේ ලිපියේ සඳහන් කුමන විදිහේ කරුණු සඳහන් වුණත් මේ අන්තර්ගතය අද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා. මං කියන්නේ දැන් සමහර කාරණා දැන් උතුරේ හමුදා කඳවුරු අයින් කිරීම, අඩු කිරීම, වෙනස් කිරීම මේ ආණ්ඩුවේ සමහර අභ්‍යන්තර කාරණා ගැන දෙකක් තුනක් ඒක ඇතුලේ තිබුණා. ඒ කාරණා මගේ ළඟ ලියවිලා දැන් නැහැ. නමුත් ඒවා බලපුවම ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සු කියනවා මේ ලියවිල්ල හොර ලියවිල්ලක් වුණත්, කූට ලියවිල්ලක් වුණත් මේකේ තියෙන කාරණා නම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් එතකොට හිතා ගන්න මිනිස්සු හිතනවා මේක යම්කිසි සත්‍යතාවයක් තියෙනවායි කියලා. ඉතින් මට දැනෙන්න නම් මේක තමයි. ඉතින් කොහොම වුණත් ඉතින් අවසාන තීරණයක් වෙනතුරුත් මම බලන් ඉන්නේ. දැන් ඊළඟ කාරණේ තමයි දැන් යාපනයේ මේ මොහොතේ සිද්ධ වන දේවල් සහ ඔබ ඔය ඉදිරිපත් කරපු ලේඛනයේ අතර තියෙන සම්බන්ධියාව සලකා බලනකොට ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා සහ ජාත්‍යන්තර සම්බන්ධතා කීපයක් තිබෙනවා. රාජ්‍ය නොවන ආයතන වල බලපෑම්, දෙමළ ඩයස්පෝරාව, ලෝකේ පුරා සිද්ධ වෙන විවිධ සිදුවීම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ආදී වශයෙන් ගත්තාම. ඒතර මෙතන මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ මේ නීතිය ගොනු කරන්නේ, මේ නඩුව ගොනු කරන්නේ ඒ කියන සම්බන්ධතාවලට
යම් සබැඳි සිදුවීමක් විදිහට වෙන්න බැරිද? සම්පූර්ණයෙන් ඇත්ත. මොකද මේ නඩුව ගොනු කරපු පළවෙනි මේ පනත යටතේ ගොනු කරපු පුජ්‍යලයා පළවෙනි පුජ්‍යලයා මම. මොකද සිවිල් ICCPR කියන ඇක්ට් එක යටතේ කාටවත් ලංකාවේ නඩු පවරලා තිබුණේ නැහැ. මට මතකද 2007 පාර්ලිමේන්තුව මේ පනත සම්මත කරේ ඒ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ අපි ඇති කරගත්ත එකඟතාවයක් අනුව. හැබැයි මේකෙන් ආවරණය වෙන්නේ ජාතීන් අතර මානව හිමිකම් බිඳවැටීම් වලට අදාළ කරුණු වලදී යම්කිසි පාර්ශවයකට අගතියක් වෙනවා නම් ඒ අගතියට මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි මේ පනත හදලා තියෙන්නේ. ඒ කියන්නේ ජාත්‍යන්තර සම්මුතියක්. එතකොට මේ පනත යටතේ එක ප්‍රශ්නයක් තියෙනවා. මේ පනත යටතේ නඩු පැවරුවාම ඒක මහා භයානක සිද්ධියක් බවට පත් වෙනවා. කියන්නේ ජාත්‍යන්තර සිද්ධ. ඔව් සිද්ධ. ඉතින් ඒ අනන්‍යතාවය දෙන්න වෙන්න පුළුවන් එහෙම කරන්නේ නැත්තේ. අන්තික මේකට නඩු පවරන තව දෙයක් වෙනවා. අප ලබා ගැනීමට පහසුවක් නැහැ. අප ලබා දීමට මහාධිකරණයට විශේෂ කාරණයකදී හැර බෑ. එතකොට ඒ සියල්ල සලකලා තමයි මේ යටතේ නඩු දාන්න තීරණය කරන්න ඇත්තේ කියලා මම හිතන්නේ. දෙක දැන් මේ කාරණාවලදී යම්කිසි විදිහක ගැටුමක් නැත්තම් ජාතීන් අතර මහා යුද්ධය කියන වචනේ මේකේ තියෙනවා. යුද්ධයක් පතුරවන්න උත්සාහ කළාය කියන චෝදනා කිරීම හරහාම සාමාන්‍ය මිනිසුන්ට තේරෙනවා එවැනි තත්ත්වයක් ඇතිවීමද මගේ මේ ප්‍රකාශයේ කාරණය කියලා. මොකද ඔබට මතක ඇති දැන් ඔයාලට ඉස්සරත් මේ වගේ දේශපාලන වේදිකාවල සමහර දේවල් සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ කාල සීමාවෙම ඔය මං කියන 2014 කාල සීමාවෙම ඔබට මතකද පාටලි චම්පික රණවක දැන් වර්තමාන ඇමතුමා ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පින්තූරයක් තවත් දෙමළ නායකයෙක්ගේ පින්තූරයකට මාරු කරලා ඔලු මාරු කරලා KP මහින්ද කුමරන් පත්මනාන්දන මාරු කරලා මොකද්ද ප්‍රශ්නයක් ඇතුළේ ඒක ප්‍රදර්ශනය කරා. හරි විදියට නම් ඒක ගැන සුසිල් ප්‍රේමජයන්ත සන්දානේ මහා ලේකම්තුමා පැමිණිල්ල කරේ. රහස් පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒතකොට ඒ ගැන මම දන්නේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ. අදටත් ඒ ගැන නඩුවක් නැහැ. එහෙනම් ඒකටත් කූට ලේඛන නඩුවක් නැත්නම් ලේඛන වෙනස් කළා ජනාධිපතිවරණයට බාධා කරා කියලා මොකක් හරි ගේන්නවත් නඩුවක් පැවරීමක් කවදාකවත් උන්නේ නැහැ ඔය කියන එක පනතකින්වත්. එතකොට දෙගොල්ලකට දෙවිදිහකට සැලකුවේ මේක. ඒ කියන්නේ දේශපාලන බලය පාවිච්චි කිරීම හරහා එක කොටසක් අමතක කළා දැම්මා අනිත් කොටසට නඩු පැවරුවා. ඒකයි මට සිද්ධ වුනේ. සහර ඒ වෙනස ඒ විෂමතාව ඇති වෙලා තියෙන්නේ දැන් අපි විමර්ශනය කරලා බලන්න ඕනේ ඒක ලංකාවේ එහෙම විෂමතාව ඇති වෙන්නේ අර ජාත්‍යන්තර උමනාවන් සඳහාද කියලා උදාහරණයක් විදිහට දකුණේ එක විදිහක නීතිය ක්‍රියාත්මක වෙනකොට නැවත උතුරේ තව විදිහක නීතිය ක්‍රියාත්මක වෙන එකම සිදුවීමට. එතකොට ඒක කරන්නේ අර එක්සත් ජාතික මානව හිමිකම් කොමසාරිස්ව සතුටු කරන්නද වගේ ප්‍රශ්නයක් එතන එනවා. ඔබ හරි කියන එක. මොකද මම දුටුවා ඒ වගේ දේවල් ඕන තරම් දකුණේ උතුරේ සිද්ධ වෙන දේවල් වලට එක සමානතාවයක් නැහැ. දැන් විජිකලා මහේශ්වරන්ගේ කතාව සහ එහෙමනම් මම කියන්නේ විජිකලා මහේශ්වරන් මතුමියගේ කතාව හරය ගත්තොත් හරය බොහොම බරපතලයි. ඒ කියන්නේ යා මේ ආපහු මේ LTT පාලනයක් ගේන්න ඕන කියන කතාව නෙමෙයි මම කියන්නේ. ඒක යට යා කියන්නේ උතුරේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීමක් ගැන කියනවා. අපිට එහෙම වෙන්නේ නැහැ කියලා. නීතිය බල ගන්නන්න ඕන කියලා කියනවා කියලා. නෑ නෑ මම කියන්නේ ඒ කතාව ගැන නෙමෙයි මම කියන්නේ. ඔව් නීතිය බිඳවැටීම. නීතිය බිඳවැටීමක් ගැන කියන්නේ. ඒතකොට ඒ නිසා යා කියනවා මීට වඩා හොඳයි LTT තිබුණා නම්. අන්න එහෙමනේ කියන්නේ. ඒතකොට ඒ කොහොම සාධාරණීකරණය කරන්න ගියත් එයාට විරුද්ධව LTT ගේන්න ඕන, ත්‍රස්තවාදයේ නැවත ගේන්න ඕන කියන එක යටතේ මුකුත් කරන ගත්තේ නැහැනේ. දැන් මේ යනවා හිමීට මන්දගානිව ගිහිල්ලා ඔක ඉවර වෙලා යනවා. ඉතින් හැබැයි දකුණේ එහෙම සිද්ධියක් වුණා නම් ඒකට විරුද්ධ නීති ක්‍රියාත්මක වෙනයි. දැන් තවත් කාරණයක් මෙතනටම අදාළයි. දැන් මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අධිකරණයට එන්නේ නැහැ. දැන් විවිධ හේතු මත උන් ඒ කාලේ මග හරිනවා. ඔබට කොහොමද එක පැත්තකින් විත්තිකරුවෙක් හැටියට සහ ලංකාවේ ප්‍රවේශික හැටියට විවිධ අත්දැකීම් වලට මුහුණ දීපු කෙනෙක්ට මේ තත්ත්වය කොහොමද තේරෙන්නේ? දැන් ඔබට ඔහොමනම් සාමාන්‍යද ඔබ යම් පිළිගැනීමක් තියෙන යම් පදනමක් හදාගත්ත කෙනෙක් නේ, යම් බලයක් තියෙන කෙනෙක්. කිසිදු බලයක් නැති අහිංසක ගැමියෙකුට කොයි වගේ තත්ත්වයක් උදා වෙන්න පුළුවන් මෙහෙම දෙයක් වුණොත් මේ තත්ත්වය කොහොමද ඔබ තේරුම් ගන්නේ? නීතියේ සමානාත්මතාවය කියන එක නම් බරපතල ලෙස බිඳ වැටලා තියෙනවා. මම හිතනවා මගේ නඩුව තියෙන බලපෑම මට තේරෙනවා. මොකද හේතුව දැන් අතර මම පුජ්‍යලෙක් හැටියට මේ නඩුව නිසා මම සෑහෙන දුෂ්කරතාවකට පත්වලා තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මට විදේශගත වීම තහනම් කරලා. ඇත්තටම අපි විදේශගත කරන තහනම් කරලා තියෙන්නේ ඇයි? අපි පැනලෙයි මගහරි නැත්තම් උසාවියට එන්නේ නැතුව නිකන් ඉදී කොහෙර හැංගෙයි ඒ වගේ දෙයකට නේ කරන්න. දැන් මගේ විදේශගත වීම දැන් අවුරුදු 3මාරක් තහනම් කරලා තියෙනවා. මොකක් හරි යන්න ඕන වුණොත් බොහොම අමාරුවෙන් ඇප්ලිකේෂන් එකක් දාලා ගන්න ඕනේ. ඇප්ලිකේෂන් එකක් දාලා ගත්තත් මට මොන දුන්න වුණා දැන් වීසා එකක් ඉල්ලනකොට
ඒ තානාපති කාර්යාලවලට අපි දෙන්න ඕන පොලිස් ක්ලියරින් රිපෝට් එකක් කියලා එකක්. කියන්නේ පොලිසියෙන් අපි මං ගැන ලියලා දෙන්න ඕන මට මෙන්න මේ චෝදනා තියෙනවා මේ වැරදි තියෙනවා මේ නඩු තියෙනවා කියලා ලියලා දෙන්න. ඒතකොට ඒගොල්ලෝ වීසා එක නිකුත් කිරීම පවා බොහොම ප්‍රමාද වෙනවා හිතනවා අමාරුවෙන් දෙන්නේ. දැඩි නීති රීති. දැන් හොඳ උදාහරණයක් විදිහට මම ඕස්ට්‍රේලියාවට යන්න වීසා එක ගන්න ඉල්ලුවාම මට ප්‍රමාද වෙලා දුන්නා. හැබැයි ඒක නොදී ඉන්නත් ඒකුණට බෑ. මොකද මගේ දුව ඉගෙන ගන්නවා එහෙ. ඉගෙන ගන්න නිසා එයාගේ උපාධි උත්සවයට යන්න ඉල්ලුවාම ඒක උසාවියෙන් නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වුණා. ඒත් උසාවිය දුන්නා. හැබැයි ඒ අවසර දුන්නාම මම ගිහිල්ලා ඕස්ට්‍රේලියානු ගුවන්තොටුපළේ මෙල්බන් බහිනකොට ඒගොල්ලෝ අර සාමාන්‍ය පුරවැසියෙකුට වඩා වෙනස් විදිහකට මන් දිහා බලන්නේ. එතකොට එයා අරන් ගිහලා ඒ කවුන්ටරේ මාව අරන් ගිහලා ක්වෙස්චන් කරනවා. ආයිත් ඒ නඩුව ගැන මගේ එහෙදි ප්‍රශ්න කරනවා. ඒක හරියට මේ රාජ්‍ය විරෝධී මහා කුමන්ත්‍රණකරුවෙක්ගේ ස්වභාවයට. ඉතින් අපි වැඩිකාරෝ නෙවෙයිනේ. චෝදනාවක් තියෙන බව ඇත්ත. හැබැයි චෝදනාවක් ඉවරක් වෙන්නේ නැත්නම් ඒක දිගටම දැඩි බලපෑමක්. ඉතින් ඔය වගේ කී දහහක් වෙනවද උසාවිවල නඩු අවසන් වෙන්නේ නැතුව. ඒ වගේම නඩු වලට සමාන තාවයක් දෙන්නේ නැතුව විභාග කරන්නේ නැතුව. ඉතින් මම හිතනවා ආදර්ශමත් විය යුතුයි ජනාධිපති සහ අගමැතිකින් දෙන්න විශේෂයෙන්ම මේ මෙහෙම නැත්තම් මේ නඩුව ඉවත් කරගන්න ඕනේ. දෙකෙන් එකක් නේ කරන්න ඕනේ. මේගොල්ලෝ පැමිණිලි කරලා චෝදනා කරමින් නඩුවක් පවරලා ඔහේ තියෙන්න හැරීම හරහා අසාධාරණයකට මාව ලක් කරනවා කියලා මට හිතෙනවා. දැන් නඩුවෙන් පොඩ්ඩක් වෙන පැත්තකට ගිහිල්ලා තවත් ප්‍රශ්නයක් උමින් ගහන එකත් ටිකක් ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි. දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක මෙච්චර දිවෙන් දිව ගාගෙන හිටපු ඔබ දැන් බිඳ වැටිලා පක්ෂය අතෑරලා මහලේකම් ධූරයක් දාලා යන තැනට වැඩ සිද්ධ වෙන්නේ මේ ලේඛනයේ ඇතුළු සිදුවීම් පෙළක්ද එහෙම නැත්නම් වෙනත් සිදුවීම් පෙළක්ද? චාප මම එක පොල්ම කෙටියෙන් කියන්නම්. ඇත්තටම මේ ලේඛනයේ සිදුවීමම නෙවෙයි. ඒකට උනේ කාරණා දෙකක් තිබුණා. එකක් තමයි චාපට මතක ඇති එක්සත් ජාතික පක්ෂයේ තාමත් දරුණුතම ගැටුම්කාරී තත්ත්වයක් තිබුණා 2010 ඉඳලා 2014 වෙනකම්ම. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වල යුතුයි කියලා දැඩි පීඩනයක් පක්ෂය ඇතුළේ තිබුණා. පාගමන් එන්න හැදුවා පක්ෂය ඇතුළේ ගැටුම් ඇති වුණා රැස්වීම තියන්න බෑ සාකච්ඡාවට ගියොත් හැමදාම ප්‍රශ්න. ඉතින් මම මහලේකම්වරයා හැටියට හරිම අසීරු කාර්යයක් මට කරන්න ඕනේ. මොකද එකක් දෙපැත්ත බැලන්ස් කරන එක. ඊළඟට කොහොම හරි මේක එකතු කරගෙන යන එක. ඒ දැඩි ව්‍යායාමයක් තිබුණා. දැන් මේ එන කාලේ තමයි බොහොම හරි අපි මේක ගැට ගහගෙන ඉස්සරහට එන කාලේ තමයි ජනාධිපතිවරණයක් ගැන කතාව ආවේ. ජනාධිපතිවරණයක් ගැන කතාව අහවහම මේ ජනාධිපතිවරණේ කොහොමද අපි දිනන්නේ කියන උපක්‍රම හදන්න අපි වෙනම පුංචි වැඩමුළුවක් නෙවෙයි අතරම එක සාකච්ඡාවක් තිබුණා කොළඹ එක්තරා හෝටලයක. ඒකට ලොකු පිරිසක් හිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයයි මමයි මංගල සමරවීර රවි කරුණානායක මලික් සමරවික්‍රම ඉරාන් වික්‍රමරත්න හර්ෂා ද සිල්වා සහ තවත් දෙන්නේ තුන්වෙනෙක් හිටියා අපේ නිලධාරී. අපි ඈතක තීරණය කරා අපි අද කතා කරන්නේ විවෘතව. ලීඩ තියාගෙන අපේ අඩුපාඩුකම් අපි මොකද්ද කරන්න ඕනේ අපේ උපක්‍රම මොනවද කියලා විවෘතව අපි කතා කරමු. ඒකට තමයි අපි රැස් වුනේ. උදේ අපි බ්‍රෙක්ෆාස්ට් මීටින් කියලා පටන් ගත්තේ. හවස් වෙනකම්ම කතා කරලා අද ඉවර කරනවා කියලා. වාඩි වෙලා කතා කරන වෙලාවේ මම පටන් ගන්නකොටම කාරණාවක් කිව්වා රනිල් වික්‍රමසිංහ නායකතුමාට. අපි මේක විවෘතව කතා කරන නිසා මම දැන් අද විවෘතව කියනවා. අපිට ඊළඟ ජනාධිපතිවරණය දිනන්න නම් අමතක කරන්න එපා ප්‍රශ්න කීපයක් තියෙනවා බේර ගන්න ඕනේ. මම කව අකමැත්තෙන් හෝ කැමැත්තෙන්. එකක් පක්ෂයේ මේ ભેද බින්න වීම නවත්තන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එක වේදිකාවේ ඉන්න ඕනේ. වේදිකා දෙකක ඉඳගෙන නම් ජනාධිපතිවරණය ගැන හිතන්න එපා කියලා. දෙක මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනකොට මහා ජනප්‍රියම මිනිහෙක් මීඩියා එක්ක ගහ ගන්නවා. මාධ්‍ය එක්ක රණ්ඩු වෙනවා. සිරස එක්ක රණ්ඩු වෙනවා. එක පුජ්‍යලක මාධ්‍ය දන්නවනේ. හුඟක් එක්ක ලංකාදීප එක්ක ඔක්කොම එක්ක රණ්ඩු වෙනවා. මම කිව්වා දෙවෙනි කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයට ජයග්‍රහණය කරන්න ඕන නම් මේ මාධ්‍ය එක්ක තියෙන රණ්ඩුව නවත්තන්න ඕනේ. මම කිව්වා කතා කරන්න එපා මාධ්‍යයට. අපි කතා කරන්නම් නායකයා හැටියට පැත්තකින් ඉන්න මේවත් රණ්ඩු වෙනවා නම් මේ මාධ්‍යත් එක්ක රණ්ඩු වෙලා මේ ගමනේ යන්න බෑ. තුන්වෙනි එක මම කිව්වා මේ තියෙන සංවිධාන ව්‍යුහයෙන් අපිට ගොඩ යන්නත් බෑ. ඒකට අවසර ඕන අලුත් සංවිධාන ව්‍යුහයක් ජනාධිපතිවරණ වෙනුවෙන් හදන්න. ඒක විවෘතව ඉඩ දෙන්න. ඇඟිලි ගහන්න එපා කියලා. ওই කාරණා තුන කිව්වහම ওই කාරණා තුනට ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වුණා. හැබැයි සජිත් ප්‍රේමදාස මහතා ගේන්න ඕන කියන එකට එතන හිටපු කණ්ඩායමේ සමහර අය විරුද්ධ වුණා. ඒගොල්ලෝ කිව්වා නෑ යා නැතුව යන්න පුළුවන් කියලා. මම ඒකට තර්ක ගන්න බෑ කියලා. ඔය වගේ මතාන්තර ගිහලා අවසානයේ එකගතාවයකට ආවා. ඇවිල්ලා රනිල් සජිත් එකමුතු කිරීමේ වැඩපිළිවෙල මම කොහොම හරි කරලා 2014 සැප්තැම්බර් 6 වෙනිදා පස්සර වේදිකාවට දෙන්න නැංගෙව්වා.
නංගලා එනවුන්ස් කරා රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් මේ මගින්ම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා හැටියට පත් කරනවා කියලා. ඒක තමයි පළවෙනි ගැටුම ඇති වුණේ මගෙත් එක්ක. සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා හැටියට පත් කිරීම නොකළ යුතුයි කියලා පක්ෂ අභ්‍යන්තරයේ තව කණ්ඩායමක් ලොකු මම සජිත් ප්‍රේමදාස වාදියෙක් නෙවෙයි. නමුත් මට ඕනකම තියෙන ජනාධිපතිවරණය දිනන්න. එතකොට සජිත් ප්‍රේමදාස මේ වේදිකාවට නැංවීම සහ නියෝජ්‍ය නායකකම ලබා දීම සම්බන්ධයෙන් අර දුන්නු ප්‍රතිඥාවට එරෙහිව අභ්‍යන්තරව ඇතිවෙච්ච කැරැල්ලේ පීඩනය අභ්‍යන්තර ගැටුම දිගටම පක්ෂය ඇතුලේ සැප්තැම්බර් මාසයේ ඉඳලා දිගටම ජනාධිපතිවරණය කිට් වෙනකම්ම ගියා. ඒක පළවෙනි කාරණා. ඉතින් මමත් රණ්ඩු වෙනවා මීඩියා වල මේ වෙබ් වල වෙන ඔය අන්තර්ජාල මේ වගේ එක චෝදනා දා ගන්නවා බැන ගන්නවා මම දන්නවා මේක දැන් කරන්නේ 3-4 දෙනෙක්. ඉතින් මේක ගැන පැමිණිලි කරනවා ඒක මුකුත් විසඳෙන්නෙත් නැහැ. ඔය ඇදි ගියා. දෙවෙනි කාරණේ තමයි එතකොට ඒ වෙනකොට යම්සි මත ගැටුමක් ඇති වෙලා. දෙවෙනි කාරණේ උනේ ජනාධිපති අපේක්ෂකයා. මම ජනාධිපති අපේක්ෂකයා ගැන ගත්ත තීරණයට එකග වුණේ නෑ චාපා. ඒකට හේතු තිබුණා. මම දිගටම කිව්වා ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්. ඒකට මම තර්ක කරේ මේ මොන සන්දානය හැදුවත් සන්දානයෙන් 90%ක් නායකත්වය දෙන්නේ එක්සත් ජාතික පක්ෂය. එහෙමනම් ඉතිහාසයේ සන්දාන හදලා තියෙනවා. ඒ ඉතිහාසයේ 70 අපි දැක්කා ඊට පස්සේ 94 දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයව. ඊට පස්සේ අපි දැක්කා 2005 මහින්ද රාජපක්ෂ මහතා සන්දානයක් හදනවා. ඒ හැම එකේම ඒ ප්‍රධාන පක්ෂය තමයි නායකත්වය දුන්නේ. ඒ පදනම මත අපිට ඒ නායකත්වය ඕන කියලා. ඒකට සෝබිත හාමුදුරුවන්ගේ ඔය සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ හැම වෙන නම් යෝජනා කරලා තිබුණා. කරු ජයසූරිය මහත්තයාගේ සිලානි බණ්ඩාරනායක සෝබිත හාමුදුරුවෝ වෙනවා කියලා නම් යෝජනා කරපු වෙලාවේ සෝබිත හාමුදුරුවත් එක්කත් දීර්ඝ සාකච්ඡා කරලා මම ඇත්තටම සෝබිත හාමුදුරුවන්ගෙන් දැන් අහන්න විදියක් නැහැ නැත්තම් උන්වහන්සේ කියයි. සෝබිත හාමුදුරුවෝ එක ගැත්තකටපත් වුණා එක්සත් ජාතික පක්ෂයේ සමාජික රනිල් වික්‍රමසිංහ මහතා හැර එහෙම එනවා නම් අපි සලකා බැලීමට සූදානම් කියලා. එතකොට නමුත් අවාසනාවට වගේ අවසාන මොහොතේ කුමන හෝ හේතුවක් මත ඒ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් ආයුතු කියන ස්ථාවරය අතහැරලා අර වෙන තැනකට ගිය එක මම එකගුන්නේ නැහැ. ඒක ප්‍රධාන දෙයක් මම කිව්වා අනාගතයේ මේක දකින්න එක්සත් ජාතික පක්ෂය ලොකු විනාශයකට යනවා මේ වැඩෙන්. ඒ වගේම කඩාගෙන වැටෙනවා පාක්ෂික අසරණ වෙනවා. ඉතින් මේකට මම එකග වෙන්නේ නැහැ කියලා. ඒක තමයි දෙවැනි කාරණේ උනේ යන්නේ. ඉතින් මේ මත ගැටුමත් එක්කම තව පුංචි දේවල් ගොඩක් වුණා. අවසාන දිනේ කිව්වහම නාම යෝජනා දෙන දිනේ නාම යෝජනා දෙන්න පක්ෂ මහලේකම්වරයාට ආරාධනාවක්වත් නැහැ. ඔය කියන මම කිව්වේ ඔය නාම යෝජනා දුන්නේ නොවැම්බර් 8 වෙනිදා නේ? ඔක්තෝබර් 8ද? නොවැම්බර් 8. එතකොට මේ නාම යෝජනා දිනේ පක්ෂ මහලේකම්වරයා හැටියට මට ආරාධනාවක්වත් කරේ නැහැ. ඉතින් ඔය පීඩනය දරා ගන්න පුළුවන් දැන් කෙනෙක් පිට ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් අනේ ටිකක් ඉවසලා හිටියනම් හොඳයි කියලා. ඇත්ත. මම වුණත් තව කෙනෙකුට කියන්නේත් ඔය කතාව. ඔය කලබල වෙන්න එපා. ඔකට ඉවසලා ඉන්න කියලා. හැබැයි ඒ ඉවසීමේ සීමාව පනින තැනකට මාව තල්ලු කරා. ඒකයි උනේ නැතුව මම වෙන කිසිම විදිහක මේ කතාවක් නෙවෙයි. හැබැයි ඊට පස්සේ මඩ ගැහුවා, ගනුදුණු මුදල් ගනුදුණු උනායි කිව්වා, තනතුරු වලට ගියායි කිව්වා. එක දේවල් කිව්වා. ඒ කිව්වත් මේක තමයි මූලික හේතුව සහ ඇතිවෙච්ච මානසික පීඩනය. දැන් ඔබ ඔය පක්ෂයෙන් එනකොට හිතපු දේවල් වගේක් කිව්වේ දැන් පක්ෂයට මේ ටික වෙයි පොදු අපේක්ෂිත තෝරගත්තු ආදි වශයෙන් ඒකද වෙලක් තියෙන්නේ. ඇත්තටම ඔව් මට අද්දරම ගේන්න බැරුණාද චාපටයි දෙන්න ලියුම මම ලියුමක් ලිව්වා රනිල් වික්‍රමසිංහ මහතාට පුජ්‍යලිකව ඒ ලියුම ලිව්වේ මට මතක හැටියට 2014 නොවැම්බර් 8 ජනාධිපතිවරණේ නාම යෝජනා දුන්න දවසේ මම උදේ ගිහලා අතට දුන්නා. දීලා කිව්වා මෙන්න මගේ ඉල්ලාස්වීම මේ කාරණා අනාගතයේ පක්ෂ වෙන්නේ මේක වැරදි තීන්දුවක් භයානක තීන්දුවක් එක්සත් ජාතික පක්ෂය දිය වෙනවායි කියලා මම ඒ කාරණා ටික ඔක්කොම ලියලා දුන්නා. අද අහපෝ හැරලා බැලුවොත් මගේ මේ ලියුමේ එක කෑල්ලක් අයින් කරන්න නැහැ. එකින් එකට අද පක්ෂයේ මේ සිද්ධ වෙන දේවල් ලියලා තියෙනවා. මම මේ අනාගතේ එහෙම දකිනවා නෙවෙයි මට එහෙම විඥානයක් මුකුත් තියනවා කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් මට අත්දැකීමෙන් තේරුණා එක්සත් ජාතික පක්ෂය යන්නේ තල්ලු වෙලා කනත්ත පැත්තට. අපි අවුරුදු 24ක් 94 ඉඳලා දේශපාලන බලය වරින් වර ආණ්ඩුවක් පිටරලා තියෙනවා 2001. නමුත් ජනාධිපති වෙන රාජ්‍ය නායකත්වය අපිට හම්බුන්නේ නැහැ. එතකොට 94න් පස්සේ මේ රටේ තියෙන දැවැන්තම දේශපාලන පක්ෂයේ බිඳ වැටීම අපි නවත්ත ගන්න තිබුණු අවස්ථාව තමයි 2015. ඒ 15 අවස්ථාව අතහැරීම හරහා මම කිව්වා ආයි ගොඩ නැගෙන්නේ නැහැ UNP ආණ්ඩුවක් කියලා. UNP ජනාධිපතිවරයෙක් කියලා. ඒක මම පෙන්වලා දුන්න කාරණා ලියුමේ පරිච්ඡේදයට අද සිද්ධ වෙනවා. ඔබ ඔය අන්තිම දවස් වෙනකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් එක්ක එහෙම නැත්නම් ඒ කණ්ඩායමේ කවුරු හරි ප්‍රබල වගේ අයත් එක්ක සාකච්ඡා කරමින් හිටියද මේ පැත්ත ගැස්සුනොත් මං එනවා කියලා? කිසිසේත්ම නැහැ චාපා. මං කතා කරපු එකම පුජ්‍යලයා අතන මම කතා කරන්නේ නෙමෙයි.
මට කතා කරපු එකම පුජ්‍යලයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි. මම කිසි කෙනෙක් එක්ක එහෙම ගනුදෙනුවක තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා අපි දේශපාලන වශයෙන් යම්කිසි ස්ථාවර තැනක ප්‍රතිපත්තියක හිටියේ කියලා. හැබැයි මට මේ මානසික පීඩනයත් එක්ක ඔය දවසේ දෙකේ ඇතිවෙච්ච කරදර කියන්නේ හිත රිදවීම එක්ක මම දන්නේ කොහෙන් හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ සම්බන්ධ වීමත් හරහා මගේ ඔළුවත් වෙනස් වුණා. ඇත්තටම ඒ ස්වභාවික මිනිහෙකුට මුණ දෙන්න තියෙන තත්ත්වය. ඒක තමයි ඇත්ත කතාව. වෙන කිසිම කෙනෙක් එක්ක කිසිම ගනුදෙනුවක් මගේ තිබුණේ නැහැ. ඒතර 2014 දෙසැම්බර් 11 වෙනිදා ඔබ සෞඛ්‍ය මන්ත්‍රීවරයා විදිහට විවුරුම් දෙන්නේ. මේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ ඔබ ගත්ත වරදානයක් හැටියට ඔබ දන්නවද දැන් මේ වෙන්නේ යන දේ දින ටිකයි ඉන්න හම්බ වෙන්නේ. ඒතර මේ සියල්ල ඇතුලේ මෙහෙම ඇයි බාරගත්තේ ඔබ? ඒකට හේතුවක් තිබුණා. ඇත්තටම මට යෝජනා කරා මේ ඔය තනතුර බාර ගන්න කියලා. කිව්වා මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා ඒක කරන්න එපා. අපි ජනාධිපතිවරණය ඉවර වෙලා තීරණයකට එමු කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උවමනාවක් තිබුණා. යාට දැන් එයාගේ ලේකම් අස්සලා ගියානේ මෛත්‍රීපාල. ඒ වෙනුවට මම මේ අහවලාට සලකනවා තිස්සත්තනායකට සලකනවා කියලා පෙන්වන්න එයා ඒක කරා කියලා මට හිතෙනවා. ඉතින් එයා මට 3-4 වතාවක් කිව්වා මේක බාර ගන්න. බය වෙන්න එපා බාර ගන්න. අරගෙන මට පෙන්වන්න ඕනේ රටට මේ අයා නැතුණාට මට මෙයා ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ කියලා. ඒ වගේ අදහසක් යාට තිබුණේ. පොඩි ගේම් එකක්. ඔව් ගේම් එකක් තිබුණේ. ඉතින් මමත් ඒක බාරගත්තා. මොකද ඊට පස්සේ මම හිතුවා නෑ කමක් නෑ. ඒක බාර ගන්නවයි කියලා. ඊට පස්සේ බාරගත්තා. ඒක කෙටි කාලෙන්නේ තමයි. ඉතින් මම ඊට ඉස්සෙල්ලා ඇමතිකම් කරලා තියෙනවා. නමුත් මම කියන්නේ ඔය ඉන්න හැමෝටම ඉස්සෙල්ලා මම 1993 උසස් අධ්‍යාපන ඇමති. ඒ නිසා කාටත් කලින් ඇමතිකම් කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දින 20ක අමාත්‍යවරයෙක් ඔබ. ඒ කතාවේ හැටියට. දැන් ඊළඟට එන බරපතල ප්‍රශ්නේ තමයි දැන් ඔබව මේ අමාත්‍ය දුරි බාර ගැනීම සම්බන්ධයෙන් අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගෙන්වනවා. දැන් පැය 5ක් ප්‍රශ්න කරනවා. දැන් මෙහෙම දැන් ඒ සිදුවීමත් එක්ක මම අහන්නේ පොදු ප්‍රශ්නයක්. ආණ්ඩුවකින් එහෙම නැත්නම් පක්ෂකින් තව පැත්තකට යනකොට එහෙම අමාත්‍ය ධූරයක් දෙන එක අල්ලසක් දූෂණයක් කියලා ඒ විමර්ශනවලදී තහවුරු වුණාද? ඒ සිදුවීම මට විරුද්ධව පැමිණිල්ලක් කරලා තිබුණා පුජ්‍යලෙක් ඔය ඇමතිකම බාර ගැනීම අල්ලසක් කියලා. අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම සභාවේ එවකට හිටපු නීති නිලධාරී ඒ පැමිණිල්ල ගැන ලියපු සටහන මම දුටුවා. ඒක එයා කියලා තියෙන මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරියට ගෙනියන්න බෑ කියලා. ඒකට එයා තර්කයක් කරලා තිබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඕනම මොහොතක ඒ කියලා නෑ පාර්ලිමේන්තු ඡන්දයක් ජනාධිපතිවරණයක් තියෙන කවානුවේ බෑ කියලා නෑ. ජනාධිපතිවරයාට ඕනම මොහොතක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් හැටියට පත් කළ හැකිය. එතකොට මේ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ සිටියුද විපක්ෂයේ සිටියුද කියලා මේකේ අතනිරූපණයක් නැහැ. ඒ නිසා එහෙම ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ කියලා වුන් වාර්තා කරලා තිබුණේ. නමුත් ආණ්ඩු වෙනස් වුණාට පස්සේ නැවත කැඳවීමක් කරා. කැඳවීම කළා මගෙන් ප්‍රකාශයක් ගත්තා ඔබ කිව්වා වගේ පැය 5ක් 6ක් විතර කට උතර දිග කට උතරයක් ගත්තා. කට උතර විතර නෙමෙයි. ඒක මම දැක්ක කැමරා දාලා මේ වාර්තාගත කරනවා. ගත්තා. හැබැයි ඊට පස්සේ ඒ ගැන මම දන්නේ නැහැ ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. මම අදට ඇහුවෙත් නැහැ කිව්වෙත් නැහැ. මගේ කට ප්‍රකාශයක් කරනකොට අනිත් අයගේ ප්‍රකාශ ගන්නවයි කියලා තිබුණා. මොකක් වුණාද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් ඒ කියන්නේ ඔබට කැඳවීම කළා තියෙන 2015 ජූනි 3. ඔව් 2015 ජූනි 17 තමයි ඔබ කොමිසම ඉදිරියට යන්නේ. එදා මෙදාතර කිසි දෙයක් උනේ නැහැ. නෑ ඊට පස්සේ මොකුත් උනේ නැහැ. මගෙන් කට උතර ගත්තට දැන් ওই කට උතර ගැනීමට ප්‍රථම ඒ නීති නිලධාරීන්ම මේ වාර්තා කරලා තිබුණු කොමිසමට වාර්තා කරලා තිබුණු කියන්නේ අල්ලස් හා දූෂණ කොමිසමට වාර්තා කරලා තිබුණු ලිපිගොනුවේ සටහන මම දුටුවා. ඒ සටහනේ බොහොම පැහැදිලිව ලියලා තියෙනවා මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පැවරලා තියෙන බලතල ප්‍රකාරව මෙවැනි පත්වීම් කළ හැකි නිසා මේක ඉදිරියට ගෙනියන්න බෑ කියලා. ඒතකොට එහෙම තියෙද්දි තමයි නැවත මගෙන් ප්‍රකාශ සටහන් කරන්නේ. මම දන්නේ ඇයි කියලා. මම මේ ප්‍රශ්නේ දිගින් අහන්නේ නිකන් ලොකු හේතුවක් මත දැන් හිතන්න මේ වගේ සිද්ධිවලද ඔබේ වාහනේ යන්නේ. දැන් ඔබේ ආරක්ෂකයෝ විවිධ සහායකයෝ යනවා. ඒ යන ඉන්ධන මහන්සිය කාලය ඊට පස්සේ මේ කොමිසමේ ඉඳගෙන වැඩ කරන AC අවසානයේ විශාල ධනනාස්තියකුත් කරලා මේවා හුදු රංගපෑම් බවට ඉතිහාසයට එකතු වෙනවා. හරියට හරි. දැන් මොකද මේක අපේ රටේ මේක ගැන මම කියන්නේ මේ අපේ රටේ පොදුවේ බලන්න තියෙන මෙවැනි සිදුවීම්. දැන් මොනතරම් වරපතල ලෙස රාජ්‍ය දේපල මුදල් කාලය විනාශ කරනවද කියලා. දැන් ඔය මේ දවස්වල විභාග වෙන බොහෝ නඩු ගියා බලපුවාම ඒ නඩුවල අදාළ පුජ්‍යලයන් වෙනුවෙන් කතා කරනවා එහෙම නෙවෙයි. නමුත් ඒ නඩු ගත්තාම ඇත්තටම මූලික විමර්ශනයක් කරලා
විමර්ශනයෙන් පස්සේ නඩු දාන්න තරම් සාධාරණ හේතු තියෙනවා නම් ඒ හේතු පදනම් කරගෙන අවසාන අධියර විය යුත්තේනේ නඩුව පැවරීම. ලංකාවේ සිද්ධ වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ. පැමිණිල්ලක් දාපු වහාම අත්අඩංගුවට ගන්නවා. උසාවියට මිනිස්සු ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා කියනවා අප දෙන්න විරුද්ධයි හේතුව මේගොල්ලෝ ගැන පරීක්ෂණ කරන්න තියෙනවා. ඉතින් ඊළඟ දවසේ තොහොම කිය අවුරුද්දක් විතර මේක අදිනවා. ඉතින් විදේශ ගමන් තහනම් කරනවා. ඔක්කොම තහනම් කරනවා. විදේශ ගමන් තහනම් කරනවා. නීතිඥවරු අල්ලගෙන අර මිනිස්සු දඟලන්න ඕනේ. ඊළඟට රිමාන්ඩ් භාරයට ගිහිල්ලා දානවා. චාපා කියන්න ඕනේ. ලංකාවේ තව වැරද්දක් තමයි මම රිමාන්ඩ් භාරයේ දවස් 60ක් හිටපු නිසා කියන්නේ. 55 නෙවෙයිනේ 55 60. එතකොට ඒ ගිහිල්ලා දාපු නිසා මම කියන්නේ ඒ රිමාන්ඩ් කිරීම පවා වැරදි. මං කියන්නේ මිනිහෙක් තියාගන්න ඕන නම් තියාගන්න සැකකාරයෙක්නේ. සැකකාරයෝ ගිහිල්ලා දාන්නේ කුඩුකාරයෝ මිනිමාරුවෝ දඬුවම් ලැබු මිනිස්සු එකට. අර මිනිස්සු එකට දාන. එතකොට මගේ අත්දැකීම මම ඉන්න වෙලාවේ මං හිතන්නේ ළමයෙක් ගෙනලා දැම්මා. ඒ ළමයා බොරු වයස කියලා වෙන්න ඇති. කුඩු බීලා අහුවෙලා කියලා ගෙනා. ඒ ළමයා කොහොම හරි අපි ඉන්න එකට ගෙනලා දැම්මේ. ගෙනලා දාපුවම මම ඒ ළමයාට ටිකක් කතා කරපුවම ඒ ළමයා ඇත්ත වයස කිව්වා ඇත්ත වයස අවුරුදු 16යි. හැබැයි බොරුවට 20යි කියන්නේ නැති කීප නිතා අර වැඩිහිටි විදිහට ආවා. ඒ ළමයා ගෙනල්ලා බයේ හැංගිලා මුල්ලක හිටියේ ළමයා පළවෙනි වතාව වෙන්න සිද්ධිය. අර ගෙනලා දැම්මම අර ශාලාවේ මුල්ලක වාඩි වෙලා. ඉතින් මම අපිට කේන කෑම වලින් ටිකක් දෙනවා. මම යාළු වෙලා හිටියා. යනකොට වන්න මාසෙකින් පස්සේ මේ ළමයා නිදහස් වෙලා ගියා. මාසයක් හිරේ දාලා තියෙන්නේ. හරි? යනකොට වීරයා වගේ අර පරණ හිරගා රිමාන්ඩ් භාරේ. නෑ හිරේටම නියම වෙලාවේ. හිරේට නියම වෙලාවේ. හිරේට නියම වෙලා ආපු එක ගෙනලා දැම්මේ අපි හිටපු එකට. ඉතින් අර මුල්ලකට වෙලා හිටපු ඒ ළමයා මාසෙකට පස්සේ ඒ යනකොටත් මම ඇතුලේ. යනකොට අර පරණ හිරකාරවන්ට අතට දීලා මචං කීක ඔක්කොටම කතා කරලා ඉතින් මිනිහා දැන් නිදහස්. ඒ කියන්නේ ඩිප්ලෝමාව සමත්. මිනිහා නිදහස් වෙලා යනකොට බොහොම සතුටෙන් අර මිනිසුන්ට කතා කළේ ආයිත් එනවනේ. ආයිත් ගෙනලා දැම්මේ අර මිනිසුත් එක්ක අර මුලදී ආපු ළමයා නෙවෙයි යනකොට ගියේ. එහෙනම් බන්ධනාගාරයෙන් අපරාධ වර්ධනය කරනවා. ෆැක්ටරියක්. ඔව් වර්ධනය කරනවා. ඉතින් මම කියන්නේ ඒකයි ලංකාවේ අධිකරණ පද්ධතිය සහ විමර්ශන ක්‍රමවේදයෙන් වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ කියලා මම කියන්නේ වෙන එකක් නෙවෙයි. මිනිමරුමක එවලේ සිද්ධ වෙන යම් සිද්ධියක අත්අඩංගුවට ගන්න ඕන වහම. නමුත් වෙන විමර්ශනවලදී විමර්ශන අවසන් කළා තමයි අවසාන අධීර උසාවියට යන්න ඕනේ. එතකල් මිනිහා ගැන ෆලෝ කරාට මිනිහා ගැන විමර්ශනයෙන් හිටියට ඒක ප්‍රාර්ථනාවක් නෙවෙයි. හැබැයි අර පැමිණිලා ආපුවාන් අරන් ගිහලා වහපුවා ඌ සමහර පැමිණිලි විමර්ශනේ නිදහස්. එතකොට රිමාන්ඩ් එකේ මාස ගාණක් ඉඳලා ඒ වගේ අපරාධ හරියට සිද්ධ වෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ ප්‍රශ්න ඔබෙන් අහන්නම වටින ප්‍රශ්නයක්. දැන් ඔබටත් සිද්ධ වෙච්ච සහ සමහර විට එක්සත් ජාතික පක්ෂයේ ඔබ මහලේකම්වරයා හැටියට ඉන්න කාලේ එක්සත් ජාතික පක්ෂයේමත් අනිත් අයට කරපු ඒවා බැලුවාම දැන් නීතිය ක්‍රීඩාවක් හැටියට පාවිච්චි කරනකොට දඩයම් කරන්න පාවිච්චි කරනකොට පොදු ජනයා තුළ මේ නීතිය පිළිබඳ විශ්වාසයේ බිඳ වැටීම වේගවත් වෙලා තියෙනවා. ක්‍රමිකව දශක ගාණක් තිස්සේ මිනිස්සු දැන් අධිකරණයට නීතිඥවරුන්ට විනිසුරුන්ට නිකන් hina වෙන මට්ටමක් ඇති වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය වල හරියට දේවල් යනවා. ඔක මර්ධනය කරන්න බැහැනේ. මේ මනෝභාවයේ බිඳ වැටීම නීතියට එදිරි මනෝභාවයක් ඇති වෙන එක ඔබ කොහොමද කියවකන්නේ මේ දඩයම් කලාව නිසා? ඇත්තටම ඒකෙන් නීතිය ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. මම කියන්නේ මෙහෙම මිනිසුන්ගේ පලි ගැනීම නැත්නම් මිනිසුන්ට අර කිව්ව ඔබ වචන වලින්ම කියනවා දඩයම් කිරීම මම හිතන සාධාරණ සමාජයක සුසුසු දෙයක් නෙවෙයි. දැන් මේ ආණ්ඩුව ගත්තොත් එම් දැන් මම කියන්නේ හොරකම් කරපු වංචා කරපු මිනිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම එකක්. හැබැයි දේශපාලනය හෝ වෙනත් පුද්ගලික කාරණයක් ඉලක්ක කරලා ඒ පිළිබඳ ආරම්භ කරන විමර්ශන. දැන් උදාහරණයක් ඇඟිල්ල දික් වෙනවනේ මේ දැන් ඔය අලුත් දාලා තියෙන FCID එකට. දැන් ඒ FCID ක නිලධාරීන් ගැනත් චෝදනා ඉල්ල වෙනවානේ සමහරලාට මාධ්‍ය මම දැක්කා ඒකටත් චෝදනා ඉල්ල වෙනවා. ඉතින් එහෙම සමහර විට චෝදනාවට ලක් වෙච්ච ඒවා දාලා. ඔව් දාලා තියෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙන සාධාරණ සමාජයේ ගොඩනගන්නේ නැහැ. දැන් විනිශ්චයකාරවරුන්ටත් ඒක තියෙනවා. එතකොට නීතිඥවරු සමහරලාට දැන් මම මේක මේ වරදවා තේරුම් ගන්නපම් මම කිව්වට මම රිමාන්ඩ් භාරයේ ඇතුලේ ඉන්නකොට එක්තරා පුද්ගලෙක් ආව මාව හම්බෙන්න. මුණ ගැහෙන්න ඕනේ කිව්වා මම කිව්වා එන්න කියලා. අහනවනේ අපිට කැමතිද කියලා. මම වැඩි පුජලේව දන්නේ නැහැ කවුද කියලා. දන්නේ නැති අය මුණ ගැහෙන්න දෙන්නෙත් නැහැ එතන. නමුත් ඇහුවාම මම කිව්වා රයිට් කමන්නේ එන්න කියලා. කතා කරේ මොකද්ද එයා කතා කරේ? මට කතා කරේ ඔබට අප ගන්න ඕන නම් මම අප අරන් දෙන්නම්. මට මෙච්චර මුදලක් ඕනේ. ඉතින් ඒකේ ඇත්ත නැත්ත මට කියන්න බෑ. හැබැයි ඔහොම දේවලුත් වෙනවා. එහෙම කතා තියෙනවා. ඔව්. දැන් ඊළඟට අහන ප්‍රශ්නය ටිකක් වෙනස් ප්‍රශ්නයක්. හැබැයි ඔබට මේක හරි සරලව තේරුම් ගන්න පුළුවන් තත්වයක්. ලංකාවේ මේ වෙනකොට දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ සිදුවීම් අල්ලස් ඇතුළුව
වැඩි වෙලා තියෙනවා. ඒක මේ ආණ්ඩුව යටතේ විතරක් නෙවෙයි දිගටම හිමින් වර්ධනය වෙනවා. ඒක ප්‍රස්තාරගත කරොත් වේගවත් නැගීහිටීමක් තියෙනවා. මේ හරහා අද දවසේ මේ හොරකම, වංචාව, දූෂණ මේ මහා මංකොල්ල සාධාරණීකරණය වෙන තැනකට අවිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අද දවසේ පුළුවන් කාටද ඕන නිකන් පැදුරු පාටියකට වගේ ඇවිල්ලා හොරකම් කරපුවා ගැන කියන්නත්. මම මෙහෙම සල්ලි ගත්තා, මිලියන මෙච්චර ගත්තා, මම හැංගුවා, අරයා මම මැරුවා. එහෙම ඊටාම සාමාන්‍ය තැනකට වැටෙමින් තිබෙනවා. මේක භයානක තත්ත්වයක් නෙමෙයි. ඇත්තටම මේක තමයි ප්‍රතික්ෂේප කරන්න ඕන මූලික කාරණය. දැන් අපි හුඟක් වෙලාවට ලංකාවේ හුරුලා තියෙන්නේ අරගොල්ලෝ කරලා තියෙනවා. ඒ නිසා මේ අපි කරන එක සාධාරණයි කියලා සාධාරණීකරණය කරන එකනේ අද සමාජයේ සිද්ධ වෙන්නේ. මම කියන්නේ ඒක නොවිය යුතුයි. ඇත්තටම සමාජයේ දැන් සිද්ධ වෙන දේවල් ගැන කාටවත් තෘප්තිමත් නැහැ. සතුටු නැහැ. සම කියන්නේ මැදිහත්ව බලන කවුරුවත් මේක අනුමත කරන්නේ නැහැ. සමහර අය දේශපාලන කෝණ වලින් බලලා නෑ එයා එහෙම කෙරුවට කමක් නැහැ වගේ අදහසකින් කතා කරන අය ඉන්නවා. නමුත් මම කියන්නේ ඒක සම්පූර්ණ වැරදි. මේ කොහොමද උපුටලා දාන්නේ? අයින් කරලා දාන්නේ. එහෙනම් ඒ අයින් කරලා දාන්න කවුරු හරි පුජ්‍යලයක් කෙලින් වැඩ කරන පුජ්‍යලයක් ආයුතුමයි මගේ අදහස. එතකොට ඇත්තටම එහෙම වැඩ කරන පුජ්‍යලයක් සහ කණ්ඩායමක් නොහිටියොත් මේක තව දරුණු වෙනවා ඉස්සරහට. මොකද එන කණ්ඩායම මීට වඩා අරගොල්ලෝ මෙහෙම කරලා තිනවා අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් උදාහරණයක් දැන් සෙන්ට්‍රල් බැංක් ඉෂුව එක ගන්නකො. මහා බැංකුවේ බැඳුම් කර සිද්ධිය මේ රටේ සිද්ධ වෙන බරපතල වංචාවක් කියලා රටම කතා කරනවානේ. එතකොට කතා කරන අතරතුර ඒ කතාවට භාජනය වෙන කණ්ඩායම් කියන්නේ නැහැ. අරගොල්ලොන්ගේ කාලෙත් මේවා මෙහෙම වෙලා තියෙනවා. ඒක නිදහසට කාරණයක් විදිහට පාවිච්චි කරමින් මේක සාධාරණීකරණය කරන්න ගන්න උත්සාහයම ලැජ්ජාසහගතයිනේ. ඒ කියන්නේ ඒකේ ධර්ම තත්ත්වය තමයි මේ වෙනකොට දැන් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා කියලා කියවෙනවා. ඔහු කියන ලංකාව දිහා ලංකාවේ පස්පා ගන්න නැහැ කියලා එහෙම තමයි මාධ්‍යවල කියවෙන්නේ. අග්‍රාමාත්‍යවරයා ඔහු ආරක්ෂා කරන බව කියවෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. එතකොට ඒ ගැන කතා කරනකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අහනවා මිනිස්සු ඔබ මේ ගැන මොකද කියන්නේ උද්‍යංග වීරතුංගව එහෙනම් හොයන් ඉන්නේ. ඒතර ඔහු කියනවා ඕගොල්ලෝ අර්ජුන මහේන්ද්‍රන්ව ගේන්න මම ගේන්න උද්‍යංග වීරතුංග. එතනට මේක වැටලා තියෙනවා. වැටලා තියෙනවා. මම කියන්නේ ඒකයි. ඔයාලා ඔය හොරාව ගෙනෙල්ලා එතකොට අපි අපේ හොරාව ගේන්න කියන තැනට මේක වැටිලා. ඒක දෙකොල්ලම වැරදි. මම කියන්නේ දෙකොල්ලම වැරදි. ඉතින් ඒක නිසා මේකේ වගකීම කියන එක මොකද්ද? රටට සාමාන්‍ය පුරවැසියෙක් වගකීම නීතියට. එතකොට තනතුරක් තියෙන කෙනෙක් ඊට එහා ගිහිල්ලා වගකීම. එතකොට රටේ පාලකයාගේ වගකීම. දැන් ඇත්තට ඔතන ඔය ඉෂුව එක ගත්තොත් නම් පාලකයන්ගේ වගකීම කියන එක නීති ඉදිරියේ මහා හැල්ලුවීමක් සිදු වෙලා තියෙනවා. දැන් අගමැතිතුමාට සමීප සම්බන්ධකම් තියෙන හිතවතෙකුට චෝදනාවක් තියෙනවා නම් ඇත්තටම සාමාන්‍ය පුජ්‍යලෙකුගේ අතට චෝදනාව එකයි තමයි. නමුත් සාමාන්‍ය පුජ්‍යලෙකුට එහා ගිහිලා ආදර්ශමත් විය යුතු ඊ කියලා මම හිතන්නේ. මොකද එහෙම නොවුනහම අර නීතිය ඉදිරියේ තියෙන පිළිගැනීම විශ්වාසය බිඳ වැටෙනවා. ඉතින් ඒ බිඳ වැටීම අද පේනවනේ කැපී පේනවනේ. දැන් මේ ඇස්සේ තව එකක් වෙනවා දැන් සමාජ මාධ්‍යයත් වේගයෙන් වර්ධනය වෙන නිසා දැන් ගම්වල ඉන්න සාමාන්‍ය තරුණියෙකුගේ අතෙත් ජංගම දුරකථනයක් තිබෙනවා ස්මාර්ට්ෆෝන් එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයට පිවිසෙනවා. හුඟක් අයට Facebook තියෙනවා ලක්ෂ ගාණක්. දැන් මේ තත්ත්වයන් තුළ ඔබට පේන්නේ නැද්ද ජනාධිපතිවරයාගේ සිට හිටපු ජනාධිපතිවරයාගේ සිට සියලුම දේශපාලනඥයන් ක්‍රමානුකූලව විහිළුකාරයන් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔවුන්ට විරුද්ධව කාටුන් අඳිනවා, ඒවා ජෝක් කරලා දානවා, සින්දු හැදෙනවා. දැන් ඔය ජනාධිපතිවරයා අද ප්‍රකාශයක් කරාම මොකක් හරි ටිකක් මේ නොගැලපෙන ප්‍රකාශයක් ඊළඟ තත්පරයේදී ඒකට විරුද්ධ විශාල ප්‍රතිචාරයක් එනවා. දැන් මේ දේශපාලනඥයන් විහිළුවට ලක්වීම හොඳයි වගේ පෙනුනට ඒක භයානකයි. හේතුව රටේ පාලනය බිඳ වැටෙනකොට පාලන තන්ත්‍රය බිඳ වැටෙනවා කියන්නේ ජනයා විශාල ඉවර වෙලා යනවා. ඒ තත්ත්වය බොහොම තේරුම් ගන්න. මම නම් මේක ඇත්තටම අසුභවාදීව දකින්නේ. ඔබ සඳහන් කරපු කාරණේ සම්පූර්ණ මම එකඟයි. මොකද දේශපාලඥයන් විහිළුකාරයන් බවට පත්වීම හරහා තමන්ගේ නායකයා කියලා පිළිගැනීමේ තත්ත්වය මිනිසුන්ගෙන් ඈත් වෙනවා. ඒතර ඈත් වීම හරහා රට අරාජික තත්ත්වයකට යනවා. දැන් ඇත්තටම Facebook ගත්තොත් අද රටේ කිසි නායකයෙක්ගේ පින්තූරයක් වැටුණ ගමන් ඒකට දාන කමෙන්ට්ස් ටික බලන්න. මොකක් හරි සිද්ධියක් කතාවක් බලන්න. ඒක මාධ්‍ය ඉස්සරහා වුණත් මට පේන්නේ අර හැසිරීම, කතාබහ, ඊළඟට ක්‍රියාව මේ සියල්ල අද මහා ඇස් 1000කින් බලන් ඉන්නේ. ඒ කියන්නේ මේ ජංගම දුරකථන සහ මේ අන්තර්ජාල මේවා හින්සා හැම වෙලාවෙම විවෘතයි. දැන් පාරේ යනකොට පුංචි වැරද්දක් හරි වුණොත් දැන් මම හොඳට දැකලා තිනවා මේ සමහර ওই බස්වල කතා ගහගන්නේවා, හැප්පෙනේවා, රණ්ඩු වෙනේවා, නැත්තම් හප්පල යනේවා කොහෙන් හරි වීඩියෝ එකක් අරගෙන මිනිස්සු සමාජ මාධ්‍ය දාලට නිදහස් කරනවා. ඒ නිසා හොරකම් කරන්න හැංගෙන්න තියෙන ඉඩකඩ එහෙම පිටින්ම සමාජ මාධ්‍ය හරහා වැහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරිම ප්‍රවේශම් වෙන්න ඕන නායකයෝ කොහොමද අපි හැසිරෙන්න ඕන කොහොමද කතා කරන්නේ. ඈත් වීම හරහා වෙන්නේ සමාජ පිළිගැනීම බිඳ වැටෙමින් අර මිනිසුන්ගේ නායකත්වය ගැන තියෙන හැඟීම ගෞරවය නැති වෙනවා. ඒක රටට හරිම හානිකරයි. දැන් දශක කීපයක දේශපාලන අත්දැකීම් ඔබට තිබෙනවා. ඔබ විවිධ දේශපාලන නායකයන් දකින්නවනේ.
එතකොට අද දවස වෙනකොට මේ පොදුවේ ගත්තාම දේශපාලන නියෝජිතයන් යයි කියා ගන්න අය මුදලට විකිනෙන හැටි කියන්නේ ඊසි කෑෂ් හොයන්න වැටලා තියෙන තැන බැලුවම ඔබට කොහොමද හිතෙන්නේ? කියන්නේ උදාහරණයක් විදිහට 80 දශකයේ අවසානයේ සහ 2000 ගණන් අවසාන වෙනකොට මේ වෙලා 2018 වගේ වෙනකොට. ඒ කියන්නේ දැන් කෙලින්ම මේ අර කීයකට දීලා ගන්න පුළුවන් තැනටම පහළට වැටිලා නේද? මේ තත්ත්වය කොහොමද ඔබ තේරුම් ගන්නේ? ඇත්තටම දැන් අපි අපේ මතකයේ තියෙන දේශපාලනයේ මට ඔය 1980න් පස්සේ විතර තමයි හොඳ දේශපාලන මතකයේ හොඳින් තියෙන්නේ. ඒ කාල සීමාවටත් වඩා හුඟක් නරක තත්ත්වයකට 90 දශකයේ 80 දශකයේ අවසානයේ ඔව්. එතකොට ඒ කාලයට වඩා ඉතාමත් නරක තත්ත්වයකට රට ගිහිල්ලා. රට ගිහිල්ලා කියන්නේ ඇත්තටම දේශපාලඥයෝ මුදලට විකිරෙනවායි කියන චෝදනාවෙන් ගැලවෙන්න බැරි තැනට ගිහිල්ලා. ඊළඟට දැන් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් හදලා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන්න යනවා කියන එකට මම නම් කැමති නැහැ. මොකද හේතුව මුදලාල්ලාට මේක වෙනස් කරන්න පුළුවන් කියලා හැඟීම මටත් තියෙනවා. සරල වැඩක්. ඔව් මුදලාල්ලාට ජනාධිපති කෙනෙක් පත් කරන්න පුළුවන්. මිනිස්සුන්ට තියෙන අයිතිය එතනින් ඇහිරෙනවා කියලා මටත් ඒක හිතෙනවා. මොකද මිනිස්සු ඊට වඩා මේ ප්‍රතිපත්තිකරුකයි. මිනිස්සු එහාට මෙහාට වෙන මිනිස්සු ඒක වෙනම කතාවක්. හැබැයි මිනිස්සු ඊට වඩා එහා ගිහිල්ලා පුංචි ප්‍රතිපත්තිකරුක බවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු. හැබැයි යම් ආකාරයක මේ ගමන තවදුරටත් ඉදිරියට ගමු. මොකද පහුගිය කාලේ ඇතිවෙච්ච පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරව ඇතිවෙච්ච යම් සිදුවීම් වලදී ඒවා පාලනය කරපු හැටි ගැන පත්තරවල ගියානේ. කණ්ඩ බොණ්ඩ දුන්නේ ඒවා නැත්තම් සමහර ඇත්ත කතාවද බොරු කතාවද කියලා මම දන්නේ නැහැ. මුදල් බෙදපු ඒවා නොයෙක් දේවල් මේ එළියට එන්න පටන් ගත්තා. ඒත් එහෙම මලු දුන්නා කියලා එක එක කතා යන්න පටන්. එහෙම දේවල් යනකොට මිනිස්සු උනත් හරියට කලකිරීම ඇති කරගන්නවා. සමාජයේ මිනිස්සු මේක දිහා බලන් ඉන්න මධ්‍යස්ථ කොටත් මේ මිනිස්සු අපේ නායකයෝද කියලා හිතන මට්ටමට පත් වෙනවා. හැබැයි ඒ නරක තත්ත්වයට දැන් චාපා එන්න යනවා දරුණුයි. ඉතින් කොහොමද මේක වෙනස් කරන්නේ? වෙනස් කරන්න බැරි විදිහට නායකයොත් මේවට අනුබල දෙනවා නම් නායකෝම නම් මේක උනන්දු කරවන්නේ. තමන්ගේ ප්‍රශ්නයක් ආපුවම ගණන්ලා මිනිහට කන්න බොන්න දීලා සල්ලි ටිකක් දීලා මේක බේරනවා නම් ඉතින් ඒකට හුරු වෙච්ච පිරිසක් තමයි අනාගතේ හැදෙන්නේ. ඔබෙන් මෙහෙම ඍජුවම ඇහුවොත් ඔබට ඔච්චර සල්ලි ඕනේද? දැන් මිනිස්සු සල්ලි එක පිස්සුවටලා නින්නේ දැන් දේශපාලන නායකයෝ දේශපාලනඥයෝ වගේ අය. මුදල් වලට විකිරෙන ප්‍රමාණය බැලුවම බය හිතෙනවා. ඒ කියන්නේ මිලියන කීයක්ද? ඒ කියන්නේ 500 වගේ පටන් ගන්න. මිලියන 500 වගේ. ඔබ අවංකවම කියන්නේ දැන් මේක සුහසක් වූ මිනිස්සු බලාගෙන ඉන්නවනේ. ඔබ සල්ලි වලට ඒ තරමටම කෑදරද? ඔබට සල්ලි ඕන දේ තරමටම. නෑ මටත් එහෙම උවමනාවක් නෑ. මගේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න මට තියෙන ආදායම ඇති. ඒත් සමහර ලාට දැන් ඔය අපේ දේශපාලන ව්‍යාපාර එහෙම කරනකොට අපි මුගක් කතා බහ කරලා මුදල් ගත්ත වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ඡන්දවලදී ඊළඟට අපේ පක්ෂයේ පහුගිය අමාරු අවධියේ පක්ෂේ වැඩ කටයුතු කරන්න එහෙම අපිට උදව් කරපු ව්‍යාපාරිකයෝ එහෙම හිටියා. ඒක අල්ලසක් නැත්තම් ඒක වෙන විදිහේ වරප්‍රසාදයක් ලබා ගැනීම සඳහා දුන්නු දෙයක් වශයෙන් නෙවෙයි. සිය කැමැත්තෙන් සීමාවක රඳව ගන්න බැරිද? සීමාව මම කියන්නේ එහෙම සීමාවල ඉන්න පුළුවන්. දැන් മന്ത്രിවරුන්ටත් එහෙම අවශ්‍යතාවයක් නැති වෙන දේවල් තියෙනවා. දැන් සමහර වෙලාවට ඔය උත්සව කරන්න අරවට මේවට මැදිහත් වෙච්ච උදව් කරපු කණ්ඩායම් ඉන්නවා. මම කියන්නේ එහෙම නෙවෙයි. එහෙම දේවල් මේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එතනින් එහා ගිහිල්ලා මේ අල්ලස් හැටියට එහෙම නැත්නම් වෙනත් මුදල් නෙවෙයි වරප්‍රසාද ලබා දීම වෙනුවෙන් කරන මේ ඩීල් දැමීම තමයි නරක. ඒවා මුදල් යම් දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් මොනවද ඔබට ඕනි කියලා එකේ සීමාවක් තියෙනවා නෑ. යම් සීමාවල් තියාගන්න ඕනේ. ඒක වෙන්නේ පුදුම පහන වගේ කොහොම දේවල්. එහෙම නිකන් අර මේ මුදල් එක්කම ජීවත් වෙන සමාජයක නෙවෙයි අද මිනිස්සු ඉන්නේ. මිනිස්සු එතෙන් එහා ගිහිල්ලා ඉන්නවා හුඟක්. ඉතින් අපි අපේ සීමාවල් වල අපි ජීවත් වෙන්න ඕනේ. ඒ සීමාවල් වලින් එහා ගියායි තමයි ඔය මුදලට ගිහිල්ලා අමාරු වෙටෙන්නේ. ඔබ එහෙම නෙවෙයි. නෑ. මට එහෙම ඕනාවක් නැහැ. මගේ සාමාන්‍ය වැඩ කටයුතු කරන්න මට තියෙන ආදායම තියෙනවා. ඒක මට ප්‍රමාණවත්. මගේ දේශපාලනය කරන්න මට උදව් කරන යාළුවෝ ඉන්නවා. ඒ යාළුවොත් උදව් කරන යාළුවෝ යමක් බලාපොරොත්තු වෙන අයට වඩා බලාපොරොත්තු නොවි හිතවත්කමට උදව් කරන අය ගොඩක් ඉන්නවා. අපේ සංවාදේ තර්කානුකූල තැනකට ගේන මම ඊළඟට අහන ප්‍රශ්නෙත් එක්කම අපි වෙන කලාපයකට යනවා. දැන් මේ මොහොතේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කරන ක්‍රියාදාමයක් යනවා. එය වෙනත් උවමනාවන් සඳහා විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව ලංකාවේ බෙදුම්වාදී ස්ථාපිත කරන්න උත්සාහ කරන අයගේ රාජ්‍යනුවන ආයතනවල උවමනාවක් සඳහා කරන බවට චෝදනා තිබෙනවා සහ ඒ සඳහා සාක්ෂි තිබෙනවා. ඔබ මේ රටේ ව්‍යවස්ථා වෙනස් කරන මේ පවතින දැන් ක්‍රියාත්මක වන ක්‍රියාදාමයට එකඟද නැද්ද? ඇත්තම කිව්වොත් චාපා මට දැනෙන දේ තමයි මේ ව්‍යවස්ථා වෙනස් කරන්නේ කාටද? මේ කාලේ රටේ මූලික ප්‍රශ්නේ ව්‍යවස්ථාව නෙවෙයි. මම හිතන දේ. දැන් මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියාදාමයේ පිටුපස්සෙන් ඉන්නේ කවුද? කවුද කියලා කිව්වොත් අර අපි සම්ප්‍රදායිකව කියනවානේ බටහිර බලවේග කියලා. මටත් කියන්න වෙන්නේ ඒකම තමයි.
බටහිර බලවේගවලට උවමනාවට සහ එහි පිටිපස්සේ රැඳිලා ඉන්න ඔය ඩෙමල් ඩයස්පෝරාව සහ ඒ කණ්ඩායම් වල උවමනාවට තමයි අලුත් දේවල් මේක ඇතුළට ගෙනල්ලා දාන්න උත්සාහ කරන්නේ. සැබෑ ලෙස මොකක්ද කිවිය යුත්තේ කියලා එකට වඩා හොයන්නේ අර බලවේගවල උවමනාව ඉෂ්ට කරන්න ව්‍යවස්ථාවක් සකස් කරන්න දැඩි ක්‍රියාමාර්ගයක ඉන්නවා. දැන් හුඟක් බලන්න ව්‍යවස්ථාව යෝජනා වෙන්නේ මොකද බලතල බෙදීම ගැන. බලතල බෙදීම ගැනම කතා කරන්නේ. ඉතින් දැන් රට ඇත්තටම සාමකාමී තත්වයකට ඇවිල්ලා තියෙන එක ඒ අයට කරන්න පුළුවන් ආයතන පිහිටවලා තියෙන වෙලාවේ ඒ ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගත්තට කමක් නැහැ. මම කියන්නේ ප්‍රාදේශ සභාව, පළාත් සභාව දැන් ඒවා අපිට අහපුව අදින්න අමාරුයිනේ. එතකොට ඒ හරහා කරන ඒවා වැඩි මම කියන්නේ. ඔය කාලේ ඔය පළාත් සභා, පළාත් පාලන ආයතන සභිකයන් සංඛ්‍යාව වැඩි කිරීම ඔව් වැඩි කිරීමේම මන් දන්නේ රටේ ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියලා කිසිම තේරුමක් නැහැ. දැන් ඒ පත් කරලා මිනිස්සු අවුරුද්දක් ගියා ඒ මිනිස්සුන්ට සංවර්ධනයේ සල්ලි ටිකක් දීලා නැහැ. එතකොට දැන් මේ වගේ අතොනමතික තීරණ ජනප්‍රිය වෙන්න කියලා අරගන්නවා අරගෙන ඉවරලා රටේ ජනතාව අමාරු වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා දැන් රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. එකක් තමයි රටේ ආර්ථික ප්‍රශ්න මහා බරපතල ලෙස පීඩාවකට ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ අර කතා නොකරාට ජීවත් වෙන්නේ ලොකු අමාරුවකින්. ඉතින් විරකියාව ආයෝජන මේවා පිළිබඳ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒතකොට ඒ ටිකට ප්‍රයෝරිටි දෙන වෙනකොට අර මූලික තැන දෙන්නේ මොකටද කියලා තීරුම් ගන්න ආණ්ඩුව තාම සමත් වෙලා නැහැ. ඒ නිසා තමයි අර නැති කරන්න ඕනේ නැති එකක් බලෙන් මිනිස්සු පිට දාන්න හදනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. ඉතින් ඒ නිසා මේ පටලවිල්ල හරහා ලංකාවට ආයිත් උදා වෙන්නේ අවුල් සහගත තත්ත්වයක්. ඒ කිව්වේ ඔය කියන ව්‍යවස්ථාමය කාර්යභාරය මිනිසුන්ගේ ඉල්ලීමකින් තොරව වහා කරන්න ගියොත්. මොකද මම කියන්නේ මිනිස්සු උතුර දකුණ මේ හැමෝම එකට සලකන්න ඕනේ. දැන් උතුර විතරක් සලකලා දකුණ අමතක කරන්න බැහැනේ. දකුණේ සිංහල බෞද්ධ මිනිස්සුත් ඉන්නවා, සිංහල කතෝලික මිනිස්සුත් ඉන්නවා, මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා, දෙමළ මිනිස්සුත් ඉන්නවා. උතුරෙත් දෙමළ ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. හැබැයි මේ රටටම ගැලපෙන සිංහල බෞද්ධයෝ ඉන්න ඕනේ. ඒක කාලාන්තරයත් එක්ක ඒක වෙනස් වෙලා. නමුත් මම කියන්නේ මේ සියලු ජන කොට්ටාස වලට ගැලපෙන දෙයක් මිස එක්තරා කොට්ටාස වලට සීමා කරපු ව්‍යවස්ථා, විශේෂත්ව දුන්නු ව්‍යවස්ථා හදන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ ආයිත් වාර්ගික ප්‍රශ්නම ඇති වෙන එක. හරි. දැන් අපේ සංවාදය අවසන් කරන්න ඔබට දෙන අවස්ථා දෙකක් 2019 ජනාධිපති වර්ණයේදී මොකක් වෙයිද? මට දැනෙන දේ තමයි 2019 ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ ජනාධිපතිවරණයේ බොහොම පැහැදිලි මිනිස්සු එක ස්ථාවරයක් හිතනවායි කියලා. ඒක තමයි රටට සෘජු දේශපාලන ස්ථාවරයක් සහ සෘජු නායකත්වයක් නම් බලාපොරොත්තු වෙනවා. මොකද දැන් දේශපාලන නායකත්වය සහ රටේ නායකත්වය කියන එක නිකන් අර මම වචනකින් කිව්ව නිකන් වැන්නන සුළුයි කියලා. මඩේ හිටපු ඉන්නක් වගේ කියලා කිව්වොත්. ඉතින් ඒ සමාන තත්ත්වය මිනිස්සු ආස කරන්නේ නැහැ. මිනිස්සු ඕන රටට නිකන් හොඳ ප්‍රතිරූපයක් කෙලින් හිට ගන්න නායකයෙක්. පුජ්‍යලයා කවුද කියලා මට කියන්න බෑ. මොකද ජනාධිපතිවරණ ඉතිහාසයේම පෞගේ කාලේ අවසාන මොහොතේ තමයි අපේක්ෂකයා ගැන තීන්දුවට ආවේ. දැන් ඒක කියන්නේ ආප්පණියයි. ඔව් ඇත්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රටට ඕන ස්ථාවර ජනාධිපතිවරණයක් රාජ්‍ය නායකයෙක්. ඒක නිසා ඒ රාජ්‍ය නායකයා බිහිවීම තමයි මගේ නම් අපේක්ෂාව. ඉතින් මම මොකද්ද කරන්න කියලා ඔබේ ඊළඟ ප්‍රශ්නේ ඒක තමයි. ඉතින් ඔබ මොකද්ද කරන්නේ? අලුත් පක්ෂයක් පිහිටවනවා කියලා හැමතැනම යන ආරංචි. එහෙමද? පවතින කඳවුරු දෙකෙන් එකකට ඔබ සම්බන්ධ වෙනවා. ඔව්. චාපා ඒකටත් මට කෙලින් උත්තරයක් දෙනවා නම් කියන්න තියෙන්නේ. එකක් තමයි මම ඔබ අර පටන් ගන්නකොටම කිව්වේ අවුරුදු 30 ගාණක් සජාතික පක්ෂයට වෙනුවෙන් වැඩ කළා අර ගහට පොත්ත වගේ හිටපු කෙනෙක් කියලා ඇත්ත කතාව. මගේ ඇඟේ තාමත් ඒක තාමත් තියෙනවා. මම කිසිම දේශපාලන පක්ෂයක ගිහිල්ලා සමාජිකත්වයක් අලුතෙන් අරගත්ත කෙනෙක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයක් මට දීලත් නැහැ. මගේ සමාජිකත්වයේ නිරපපුවාම මම උසාවි සුප්‍රීම කෝර්ට් ගිහිල්ලා ඒකට විරුද්ධව තීන්දුවකුත් ගත්තා. මම සමාජිකත්වයෙන් නිරපීම වැරදි කියලා. හැබැයි මම එතනම එහෙම ඉන්නවා. දැන් මොකද්ද මම කරන්නේ? අවුරුදු 3මාරක් එක්සත් ජාතික පක්ෂය හෝ කවුරු හෝ මගෙන් වැඩක් ගන්න උත්සාහ කළේ නැහැ. මාව නිකන් කරපිංචා කොලයක ගානක් දාලා පැත්තකට කරලා තිබුණේ. මම දේශපාලනය කරන කෙනෙක් නේ. ඒ නිසා මම දේශපාලනය කළ යුතුයි. මම දේශපාලනයෙන් ඈත් වෙනවා කියලා ඉස්සෙල්ලා හිතුවේ. නමුත් මට හිතුණා නෑ කරන්න ඕනේ මේක. මිනිසුන්ට මොකක් හරි ආපහු නායකත්වයක් දෙන්න ඕනේ කියලා. ඒ නිසා මම හිතුවා අද රටේ දේශපාලන හිඩසක් තියෙනවා මට දැනෙනවා. ඒ දේශපාලන හිඩස මොකද්ද? කොටස් දෙකක්. එකක් තමයි එක්සත් ජාතික පක්ෂය බිම්මට්ටමේ මහා විශාල ඇදගෙන වැටීමකට වැටලා තියෙන්නේ. මම කොටින්ම ගණන් හිලව් වගේ කිව්වොත් එහෙම 140ක් 50ක් ගමේ UNP කාර්යය මානසිකව වැටිලා. ආණ්ඩුව ගැන තෘප්තිමත් නැහැ.
ආණ්ඩුව ඉදිරියට යයි කියලා හිතන්නේ නැහැ. නායකයෝ ගැන විශ්වාස නැහැ. ඒගොල්ලෝගේ බලාපොරොත්තු ඔක්කොම කඩාගෙන වැටිලා එක්සත් ජාතික පක්ෂය. එතකොට එතන ලොකු හිඩසක් තියෙනවා UNP කාරෝ අතර අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඕන කියලා. දෙක මධ්‍යස්ථ කොටස්. මම කියන්නේ තරුණ අලුත් ඡන්දදායකයන් සහ මධ්‍යස්ථව හිටන කොටසකුත් ඉන්නවා රටේ. ඒගොල්ලන්ට උනුත් එකයි මුනුත් එකයි කියලා හිතන මට්ටමකට වැටලා තියෙන කොටසකුත් රටේ තියෙනවා. මේ ප්‍රතිශතයක් හැටියට මෙහෙම හිතුවොත් ලංකාවේ ජනාධිපතිවරණේ තීර්ණාත්මක කියන්නේ අර තොණ්ඩමන්ගේ කාලේ කිව්වේ රජුන් තනන කාර්යභාරය කියලා. එවැනි කාර්යභාරයක් කරන්න පුළුවන් දේශපාලන පරිසරයක් අද ගොඩනැගෙමින් තියෙනවා තුන්වෙනි පාර්ශවයකට. ඒ තුන්වෙනි පාර්ශවය එකට කරලා ගන්න යම්කිසි ව්‍යායාමයක් මගේ තියෙනවා. ඒ ව්‍යායාමය තියෙන්නේ වෙන අර කියන කොට්ටාසයට දේශපාලන නායකත්ව දෙන අලුත් දේශපාලන ව්‍යාපාරයක්. ඒ අලුත් දේශපාලන පක්ෂයකට පදනමක් වැටෙමින් තියෙනවා. මම කියන එක අලුත් දේශපාලන ව්‍යාපාරය. ඒක ගැන මූලික සාකච්ඡාවක් නහංගන්න දෙයක් නැහැ. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් කැලලක් කඩා ගන්නද මම කියන්නේ නැහැ එක්සත් ජාතික ඔය ප්‍රශ්නේ මගෙන් තවත් එක්කෙනෙක් ඔය විදිහටම ඇහුවා. මම කියන්නේ මම එක්සත් ජාතික පක්ෂය කඩන්නද හදන්නේ කියලා නෑ. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය හැරදාලා යන මිනිසුන්ට දේශපාලන වේදිකාවක් හදනවා කියලා කියන්නේ. එතකොට මම එක්සත් ජාතික පක්ෂය එකතු කරපු මිනිහෙක්නේ. රනිල් සහ හදිත් එකතු කරේ නැත්නම් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩෙනවනේ. ඉතින් මම කරේ එක්සත් ජාතික පක්ෂය එකතු කරපු මිනිහෙක්. ඉතින් අර හැලෙන මිනිසුන්ට තනක් දෙන්න ඕනේ. ඒ මිනිස්සු සහ මධ්‍යස්ථ අර මතධාරීන්ට වේදිකාවක් දේශපාලන ව්‍යාපාරයක් හදලා මේ ව්‍යාපාරය අවසානයේ තීරණයකට එන්න වෙනවා. ඔබ කඩාන් කරාගේ පිල් දෙකයි තියෙන්නේ. දැන් ඉන්න දේශපාලන ව්‍යාපාරය කියන්නේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරය ඉස්සරහට යන්න උදව් කරනවද? එහෙම නැත්නම් ඒකට විරුද්ධව තියෙන දේශපාලන මතයත් එක්ක ඉන්නවද කියලා. මට හිතෙන්නේ දැන් ආණ්ඩුව යන දේශපාලන ව්‍යාපාරය නම් රටෙන් ප්‍රතික්ෂේප වෙමින් තියෙන්නේ. හැබැයි ඒ අනුව මම කියන්නේ අනිත් පැත්තට මේ ගැන මම හිතනවා කියලා. ඒත් පුජ්‍යලයා ගැන හිතන්න ඕන. කවුද ඊළඟ ජනාධිපතිවරණයට යන පුජ්‍යලයා? පුජ්‍යලයා මං කිව්වේ අර රටට යම්කිසි විදිහක දේශපාලන ස්ථාවරයක් නායකත්වයක් සුජු බවක් තියෙන නායකයෙක් එන්න ඕන කියලා අපි ඒක ගැන හිතමු. තාමත් මට එවැනි නමක් යෝජනා කරන්න බෑ. මොකද හේතුව එක එක නම් කියවෙනවා. ඒ නම් නෙවෙයි අවසානයේ ජනාධිපතිවරණය වෙනකොට හුඟක් වෙනස් වෙයි. ඒ කාලය අවුරුදු එකමාරක් තියෙනවා. ඊට පස්සේ බලමු. දැන් සමහර විට පාර්ලිමේන්තු මැතිවරණයක් වගේ ආවොත් සන්දානගත දේශපාලනයකට යන්න. මොකද ඉතිහාසයේ දැන් වෙච්ච සමහර සිදුවීම් දිහා බලපුවම අනාගතයේ මේ රටේ සන්දාන ආණ්ඩු තමයි බිහි වෙන්නේ. මම කියන්නේ මේ එක්සත් නිදහස් සන්දාන ගැන නෙවෙයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මූලික වෙච්ච සන්දාන නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණ මූලික වෙච්ච සන්දාන ඔය වගේ හැදෙනවනේ. ඒ වගේ සන්දානගත දේශපාලන ව්‍යාපාරයක් තමයි අනාගතයේ ඇති වෙන්නේ. ඉතින් එහෙම තැනකට අපිට ගියත් අපිට පුළුවන් කෙලින් අපේ අනන්‍යතාවය තියාගෙන අපේ සුජු බව තියාගෙන කොන්දේසි සහිතව අපිට යම් දේශපාලන ව්‍යාපාරයකට එන්න. දැන් ඒ ගැන තමයි හිතන්නේ. මම දැන් පක්ෂයේ පැරණි අය එක්ක අලුත් අය එක්ක අලුතෙන් හිතන අය එක්ක හුඟක් කතා කරමින් තියෙනවා. ඉතින් මගේ ව්‍යායාමය ජයවර්ධන සේනානායක මේ සියලු පවුල් එකට එකතු කරගන්න. ඒක ටිකක් බරපතල කතාවක්. බය හිතෙන කතාවක්. අපි අනාගතයේදී බලමු මොනවද සිද්ධ වෙන්නේ කියලා. හැම දෙයක් ගැනම අපි කතා කරන්න නිදහස් සංවාද ගැඩවීමට ඔබ කැටු වෙනවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා තිස්සත් නායක. අපේ ආදරණීය ආරාධනාවට අනුව පැමිණි ඔබ අපි ආදරයෙන් පිළිගන්නවා. ඔබ පැමිණීම ගෞරවයක්. අපි යලිත් ප්‍රතාවක් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන අනාගතයේ සිදුවන දේශපාලන චලනයන් සමග ඔබට ජය. ගෝලීය දේශපාලනයේ ශ්‍රී ලාංකේය අවකාශය නිදහස් සංවාද වැඩබිම